සමාගම් නීතිය සහ හවුල් ව්‍යාපාර නීතිය කියන පාඩමේ හවුල් ව්‍යාපාර වලට අදාළව පවතින නීති කියන කොටස කතා කරලා ඉවර වෙලා අපි දැන් කතා කරන්න යන්නේ සමාගම් වලට අදාළව පවතින නීති ගැන. ඔයාලා ව්‍යාපාර වර්ගීකරණ යටතේ ඉගෙනගෙන ඇති සමාගම් හවුල් ව්‍යාපාර කේවල ස්වාමි නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර ගැන. එතකොට ඔය තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාරවලට සාපේක්ෂව බොහෝ වෙනස්කම් තියෙන ව්‍යාපාර වර්ගයක් තමයි සමාගමක් කියලා කියන්නේ. එහෙනම් මේ සමාගම් වලට අදාළව තියෙන නීති තත්වයන් මේ වගේ අධ්‍යක්ෂකවරු ගැන ඊළඟට සමාගමක ලක්ෂණ ගැන ඊටත් අමතරව අපි තව කතා කරනවා සමාගම අවසන් කිරීම, සමාගම් වල නම, සමාගමක් ආරම්භ කිරීම මේ වගේ ගොඩක් කාරණා ගැන මේ කොටසෙදී. ඒ ඔක්කොම හඳුන ගන්න කලින් අපි බලලා ඉමු මොකක්ද සමාගමක් කියන්නේ කියලා. සමාගමක් කියන්නේ මොකක්ද? සමාගම් වලට අදාළ ලංකාවේ නීතිය වෙන්නේ වර්තමානයේ අදාළ නීතිය වෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. මීට කලිනුත් සමාගම් පනතක් තිබ්බා. හැබැයි දැන් වෙද්දි ක්‍රියාත්මක වෙන්නේ මේ 2007 අංක 7 දරන සමාගම් පනත. හැබැයි මේ පනතේ කිසිම නිර්වචනයක් දක්වන්නේ නැහැ. කිසිම පැහැදිලි නිර්වචනයක් දක්වන්නේ නැහැ. සමාගමක් කියන්නේ මෙන්න මේ වගේ ව්‍යාපාරයකට කියලා. පනත කියන්නේ සමාගමක් කියන දෙයට ඇතුළත් වන දේවල් විතරයි. එතකොට පනතේ කියන විදියට සමාගම් යන්නට ඇතුළත් වෙන්නේ මේ පනත යටතේ සංස්ථාපනය කරපු, ඒ කියන්නේ පනත යටතේ බිහි කරපු සමාගමක් හරි මේ වෙනකොටත් පවත්නා සමාගමක් හරි තමයි සමාගම් කියන දෙයට ඇතුළත් වෙන්නේ කියලා තමයි පනත කියන්නේ. එතකොට එතනදිත් යාලා සමාගම කියන වචනේ භාවිතා කරනවා හැරෙන්න වෙනත් කොහෙවත් කියන්නේ නැහැ. සමාගමකට තියෙන ලක්ෂණ මොනවද, සමාගමක් වෙන්න නම් කොයි විදිහේ ව්‍යාපාරයක් වෙන්න ඕනද, මේ කරුණු කියන්නේ නැහැ. අපි දන්නවා අපි මූලාශ්‍ර ඉගෙන ගද්දි පනත් වලට පස්සේ ඉගෙනගත්තු මූලාශ්‍රය මතකයිද? නඩු තීන්දුව. එහෙනම් පනතේ සමාගමක් කියන්නේ මොකක්ද කියලා නැත්නම් අපිට ගිහිලා හොයාගන්න වෙනවා නඩු තීන්දුව වල මොනවද කියලා තියෙන්නේ කියලා. නඩු තීන්දුව නීතිය. එහෙමත් නැත්නම් අපි කියනවා සමහර අවස්ථාවලදී නඩු තීන්දුව එක්ක තියෙන පොදු නීතිය කියලා. මේ කියන්නේ අර අපි කියන ලංකාවේ තියෙන රෝමලන්දේසි පොදු නීතිය නෙමෙයි. මේ කියන්නේ දරුවෝ නඩු තීන්දුව වලින් එකතු වෙලා, ඒ කියන්නේ විනිශ්චයකාරවරු විසින් නිර්මාණය කරපු නීතියට සමහර අවස්ථාවලදී අපි මේ පොදු නීතිය කියන වචනේත් පාවිච්චි කරනවා. එතකොට මේ කියන නඩු තීන්දුව නීතියේ සමාගමක් කියන්නේ මොකක්ද කියලා තියෙනවා. හැබැයි මේකෙදිත් සමාගම නිර්වචනය කරන්නේ සමාගමේ තියෙන ලක්ෂණ කීපයක් එකතු කරලා. නඩු තීන්දුව නීතියේ කියලා තියෙන විදියට නම් ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා පුද්ගලයන් විසින් ඇති කරගනු ලැබූ නෛතික පුද්ගලභාවයක්, සීමිත වගකීමක් හා අඛණ්ඩ පැවැත්මක් ඇති ව්‍යාපාර ඒකකයක් අපිට සමාගමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන් කියලා කියනවා. මොකක්ද? ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා පුද්ගලයන් විසින් ඇති කරගනු ලැබූ නෛතික පුද්ගලභාවයක්, සීමිත වගකීමක් හා අඛණ්ඩ පැවැත්මක් ඇති ව්‍යාපාර ඒකකයක්. එහෙනම් මේ කියන ලක්ෂණ තියෙන වෙන ව්‍යාපාර ඒකක තියෙන්න බෑ. මොනවද? නෛතික පුද්ගලභාවයක්, සීමිත වගකීමක්, අඛණ්ඩ පැවැත්මක්. මේ ඔක්කොම අපිට දකින්න පුළුවන් ව්‍යාපාර වර්ගය වෙන්නේ සමාගම්. වලට මතකයි නේද අර හවුල් ව්‍යාපාරය එහෙම ගැන කතා කරද්දී අපි කිව්වා මේවට නෛතික පුද්ගලභාවයක් නැහැ. ඊළඟට සීමිත වගකීම කියන්නේ යම් කිසි හවුල්කරුවෝ ඉන්නවා නම් නැත්නම් කේවල ස්වාමි ව්‍යාපාරයක් නම් ඒගොල්ලොන්ගේ ව්‍යාපාරයේ ණය ගෙවීම සම්බන්ධව ඒගොල්ලෝ පුද්ගලික වගකීමට බැඳෙනවා. අපි හවුල් ව්‍යාපාර ගැන කතා කරද්දිත් ওই කාරණාව කතා කරා. හැබැයි සමාගම් වල එහෙම තත්වයක් නැහැ. ඊළඟට අඛණ්ඩ පැවැත්මක්. ඒ කියන්නේ අයිතිකරුවෝ මිය ගියත් එයාලා මොන තත්වයක හිටියත් බංකොලොත් උනත් ව්‍යාපාරයට ඒක බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ව්‍යාපාරය ඒ විදිහටම පවත්වාගෙන යන්න පුළුවන්. අන්න ඒක තමයි අඛණ්ඩ පැවැත්ම කියලා අපි කිව්වේ. එහෙනම් ඔය කියන ලක්ෂණ වලින් අපිට සමාගමක් හඳුනා ගන්න පුළුවන්.
ඒ වගේම මේ නිර්වචනය ඇතුළේ තියෙනවනේ දරුවෝ නෛතික පුද්ගලයන් විසින් කියන එක. කියන්නේ පුද්ගලයන් කියන්නේ පුද්ගලයා එක්කෙනෙකුට වැඩි ප්‍රමාණයක් විසින් තමයි සමාගමක් බිහි කරන්න ඕනි කියලා තමයි මුලින්ම අපි සමාගම් නිර්වචනයේදී අපි නෙමෙයි විනිශ්චයකාරවරු සමාගම් නිර්වචනයේදී යොදාගත්තේ. කියන්නේ එක පුද්ගලයෙක් නෙමෙයි. පුද්ගලයන් ඉන්න ඕනේ සමාගමක් වෙන්න නම් කියලා. හැබැයි මේ වෙද්දි 2007 අංක 7 දරන සමාගම් පනතට වෙච්ච සංශෝධනත් එක්ක ඔය පුද්ගලයන් කියන එක වෙනස් වෙලා එක පුද්ගලයෙක්ට උනත් සමාගමක් ආරම්භ කරන්න පුළුවන් කියන తත්වය තමයි මේ වෙද්දි භාවිතා වෙන්නේ. එහෙනම් පුද්ගලයන් නෙමෙයි මෙතනට පුද්ගලයෙක් හෝ පුද්ගලයන් විසින් කියලා ආවට ප්‍රශ්නයක් නෑ වර්තමානීය වෙද්දි. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා සමාගමක් ගත්තාම මේ සමාගමේ මූලිකම ලක්ෂණ කිහිපයක්. මතකද අපි හවුල් ව්‍යාපාරවලදීත් කතා කරා හවුල් ව්‍යාපාරයක මූලිකාංග කියලා. ඒ වගේ සමාගමකදීත් අපි කතා කරනවා සමාගමක තියෙන මූලික ලක්ෂණ 4. පළවෙනි ලක්ෂණය තමයි නෛතික පුද්ගල භාවය. දෙවෙනි ලක්ෂණය නිත්‍ය සන්තතික හැකියාව. නැත්නම් අපි කියනවා අඛණ්ඩ පැවැත්ම, අවිච්ඡින්න පැවැත්ම. ඔය වචන ඔක්කොගෙම කියන්නේ අඛණ්ඩ පැවැත්ම කියන එක. ඊළඟට තුන්වෙනි ලක්ෂණය තමයි සීමිත වගකීම. 4 කොටස් නිදහසේ පැවරිය හැකිවීම. එහෙනම් නෛතික පුද්ගලභාවය, අඛණ්ඩ පැවැත්ම, සීමිත වගකීම හා කොටස් නිදහසේ පැවරිය හැකිවීම කියන ලක්ෂණ 4 සමාගමක මූලිකම ලක්ෂණ වෙනවා. අපි දැන් මේ කොටස් එකින් එක දීර්ඝ වශයෙන් පැහැදිලි කරගන්නවා මේ ලක්ෂණයක හින්දා දැනට අපි ටියුට් එකට ගිහිලා බලමු මොනවද ටියුට් එකේ කියලා තියෙන්නේ කියලා. බලන්න සමාගම් නිර්වචනය හා මූලික ලක්ෂණ ඔයාලගේ ටියුට් එකේ 11 වෙනි පිටුව පෙරලා ගන්න. අපි කියමු 2007 අංක 7 දරන සමාගම් පනත සමාගමක් යන්න නිශ්චිතව අර්ථ දක්වා නොමැති අතර අපි ලියාගමු දරුවෝ හිස්තැන සම්පූර්ණ කරන්න. සමාගමක් යන්නට මෙම පනත යටතේ සංස්ථාපනය කරනු ලැබූ සමාගමක් හෝ මෙම පනත යටතේ සංස්ථාපනය කරනු ලැබූ සමාගමක් හෝ පවත්නා සමාගමක් අයත් බව පවත්නා සමාගමක් අයත් බව බලන් ටියුට් එක දක්වා ඇත. ඊළඟට කියවන්න එබැවින් නඩු තීන්දුවලදී සමාගමයන් අර්ථ නිරූපණය කර ඇති ආකාරය අනුව සමාගමක් ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා පුද්ගලයන් විසින් ඇති කරගනු ලබන නෛතික පුද්ගලභාවයක් සීමිත වගකීමක් හා අඛණ්ඩ පැවැත්මක් ඇති ව්‍යාපාර ඒකකයක් වශයෙන් හඳුනාගත හැකිය. ඊළඟට බලන්න අර වරහන ඇතුලේ තියෙන වාක්‍ය 2007 අංක 7 දරන සමාගම් පනත මගින් අවම කොටස් හිමියන් පිළිබඳව පෙර තිබූ නියමයන් ඉවත් කොට ඇත. ඒ අනුව සීමිත සමාගමක් එක් කොටස් හිමියෙකු විසින් පවත්වාගෙන යා හැකිය. හරි. ඊළඟට තියෙනවා සමාගමක මූලික ලක්ෂණ කියවන්න.
නෛතික පුද්ගල භාවය අවිච්ඡින්න පැවැත්ම හේවත් නිත්‍ය සන්තතික හැකියාව. ඔතනම් වරහන් ඇතුළේ ලියන්න අඛණ්ඩ පැවැත්ම කියලා. අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම. ඊළඟට තුන්වෙනි එක සීමිත වගකීම. 4 කොටස් නිදහසේ පැවරිය හැකිවීම. එහෙනම් ඔය මූලික ලක්ෂණ 4න් පළවෙනි ලක්ෂණය කියන නෛතික පුද්ගල භාවය ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. නෛතික පුද්ගල භාවය එහෙමත් නැත්නම් අපි කියනවා වෙන් වූ නෛතික පුද්ගල භාවය. ඒ කියන්නේ වෙන් වූ කියන්නේ කාගෙන් වෙන් වූද? මේකේ තියෙන ඉන්න අයිතිකාරයන්ගෙන්, ඊළඟට සේවකයන්ගෙන්, අධ්‍යක්ෂකවරුන්ගෙන් වෙන් වෙච්ච වෙනමම නෛතික ඒකකයක් විදියට අපිට සමාගමක් හඳුන ගන්න පුළුවන්. එහෙනම් සමාගම මේ වගේ නෛතික ඒකකයක් කියලා නීතියෙන් හඳුන ගන්නවා නම් අපි ඒ විදිහේ සමාගම් වලට කියනවා නෛතික පුද්ගල භාවයක් හිමි සමාගම් කියලා. ඒ කියන්නේ නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදියට සලකනවා සමාගමක්. එහෙනම් නීතිය ඉදිරියේදී අපි කතා කරා ස්වභාවික පුද්ගලයෝ සහ නෛතික පුද්ගලයෝ කියලා වර්ග දෙකක් ඉන්නවා. ඒ පාර්ශවයන් දෙකම නීතියේදී පුද්ගලයෝ විදියට සලකනවා. එහෙනම් සමාගමක් කියන්නේ ඔය අපි කතා කරපු දෙවනි පුද්ගල කාණ්ඩයට අයත් වන නෛතික පුද්ගලයෙක්. නෛතික පුද්ගලයෙක් නම් සමාගමකට පුළුවන් තමන්ගේ නමින් වෙන පාර්ශවයකට නඩු පවරන්න. අපි හිතමු ABC කියලා සමාගමක් තියෙනවා. මේ සමාගමට අවශ්‍ය නම් පෙරේරා කියලා පුද්ගලයෙකුට නඩු පවරන්න. එහෙම නඩුවක් දැම්මොත් කොහොමද නඩුවේ නම හැදෙන්න ඕනේ? ABC සමාගම එදිරිව පෙරේරා. නැත්නම් ABC company versus පෙරේරා. අපි ඔය කතා කරන උදාහරණවල බලන්න මේවා මේ සමාගමේ නම තියනව නේද වෙනම පුද්ගලයෙක් විදියට. එහෙම පුද්ගලයෙක් නොවන ආයතනවල නඩු සම්බන්ධයෙන් මෙහෙම සමාගමේ නම එන්න බෑ. ඒ ආයතනවල ඉන්න අපි හිතමු හවුල් ව්‍යාපාරයක් හරි තනි පුද්ගල ව්‍යාපාරයක් හරි නම් ඒ හවුල්කරුගේ හරි එහෙමත් නැත්නම් අයිතිකරුගේ හරි නමින් තමයි නඩු පවරන්න වෙන්නේ. හැබැයි සමාගමකට එහෙම ප්‍රශ්නයක් නැහැ. සමාගමට පුළුවන් සමාගමේ නමින්ම නඩුවක් පවරන්න. ඊළඟට මෙහෙම නඩු පවරන්න විතරක් නෙමෙයි සමාගමට විරුද්ධවත් කාට හරි නඩු පවරන්න ඕන නම් නෛතික ක්‍රියාමාර්ග ගන්න ඕන නම් ඒවා සමාගමේ නමින්ම ගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව සමාගමකට පුළුවන් ගිවිසුම් වලට එළඹෙන්න. ඒ කියන්නේ ගිවිසුම් වලට සමාගමයක පුද්ගලයෙක් විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව සමාගමට පුළුවන් දේපල මිලදී ගන්න. දේපල මිලදී ගද්දී සමාගමේ නමට ඔප්පු ලියන්න පුළුවන්. ඊළඟට රක්ෂණ ලබා ගන්න පුළුවන්. මතකයිනේ අපි රක්ෂණ පාඩම කතා කරද්දී අපි කිව්වා නෛතික හිමිකමක් තියෙන්න ඕනේ. මේ වගේ අපි මූලධර්ම කීපයක් කතා කරානේ එතනදී. සමාගමත් රක්ෂණීය දේපලට යම්කිසි හිමිකමක් තියෙන කෙනෙක් නම් ඔන්න සමාගමට පුළුවන් සමාගමේ නමින්ම රක්ෂණයක් දාන්න. නැත්නම් රක්ෂණයක් පටන් ගන්න. රක්ෂණ ගිවිසුම් වලට එළඹෙන්න. ඊළඟට සමාගමට පුළුවන් අවශ්‍ය නම් බදු ගෙවන්න. කියන සමාගමේ නමින් තමයි සමාගම බදු ගෙවන්නේ. නැතුව සමාගමේ ඉන්න අධ්‍යක්ෂකවරුන්ගේ හරි අයිතිකාරුවන්ගේ නමින් නෙමෙයි බදු ගෙවන්නේ. හැබැයි හවුල් ව්‍යාපාරවලදී අපි ඉගෙන ගත්ත මතකයිද? හවුල් ව්‍යාපාරයේ නමින් බදු ගෙවන්නේ නැහැ. බදු ගෙවන්නේ අයිතිකරුවන්ට බදු වලට ලාභය මත හෝ අලාභය මත ඇතිවන බද්ද ලාභයත් එක්කම හවුල්කරුවන්ට බෙදලා දීලා ඒ කොටස් හවුල්කරුවෝ තමයි එයාලගේ නම් වලින් බදු විදියට ගෙවන්නේ. හරි. එහෙනම් ඔය කියන විදිය සමාගමකට සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා එක වෙනස්කමයි තියෙන්නේ කියලා නඩු තීන්දුවකදී කියනවා. මොකක්ද? සාමාන්‍ය ස්වභාවික පුද්ගලයෙක්ට වඩා සමාගමකට තියෙන එක වෙනස්කමයි කියලා මෙන්න මේ නඩු තීන්දුවේදී කියනවා. පෝල් කොයර් versus පෝල් කොයර් private limited versus FAS කියන නඩුව. මේ නඩුවේදී කියනවා
සමාගමක සහ ස්වභාවික තැනැත්තෙක්ගේ තියෙන වෙනස. ඒකෙදි මේ විනිශ්චයකාරවරු මේක අර්ථ නිරූපණය කරනවා කොහොමද? ස්වභාවික තැනැත්තන් සහ සමාගමක් අතරේ ඇති එකම වෙනස සමාගමක් වූ කලී ඇටකටු ඇටමිදුළු සහ මස් වලින් සමන්විත නොවූ නෛතික වස්තුවක් වීම පමණකි. එහෙනම් ඔය විදිහේ අපි කියන්නේ අර මස් වලින් ඇටකටු වලින් හැදිලා නැති වුණාට සමාගමකටත් පුද්ගලයෙක්ට තියෙන අයිතීන්ම නීතිය ඉදිරියේදී තියෙනවා. ඒක තමයි ඔය මේ වගේ උදාහරණයකින් නැත්නම් උපමාවකින් පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඊළඟට දැන් ඔය අපි කතා කරේ නඩු තීන්දුවකදී කොහොමද සමාගමක් සතු නෛතික පුද්ගලභාවය හඳුනගෙන තියෙන්නේ කියලානේ. මේ වාස් නඩු තීන්දුවේදී ඊළඟට අපි කතා කරනවා පනතෙන් කොහොමද මේ නෛතික පුද්ගලභාවය කියන ලක්ෂණය හඳුනගෙන තියෙන්නේ කියලා. අපේ ලංකාවට අදාළ වෙන 2007 අංක 7 දරන සමාගම් පනතේ කියලා තියෙනවා යම් කොටස් හිමියෙකු වීම හේතුවෙන්ම සමාගමක් කරන වරදකට හෝ සමාගමේ වගකීමකට කොටස් හිමියෝ වගකීමට බැඳෙන්නේ නැහැ කියලා. මොකද්ද කියන්නේ? සමාගමක් කරන වරදකට හෝ සමාගමේ වගකීමකට කොටස් හිමියෙක් වුණා කියලා විතරක් ඒ පුද්ගලයා වගකීමට බැඳෙන්නේ නැහැ. හැබැයි අපි හවුල් ව්‍යාපාරවලදී කතා කරපු තත්ත්වය මතකද? මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. එහෙනම් හවුල් ව්‍යාපාරයක් කරපු වරදකට හැම හවුල්කරුවෙක්ම වගකීමට බැඳෙනවා කියලා අපි කතා කරානේ. එහෙම කිව්වේ හවුල් ව්‍යාපාරයකට තමන්ගේ අයිතිකරුවන්ගෙන් වෙන් වෙච්ච නෛතික පුද්ගලභාවයක් නැහැ. හවුල් ව්‍යාපාරයේ නීතිය ඉදිරියේ පිළිගන්නේ අර අයිතිකරුවෝ විදියටම තමයි. එහෙනම් ව්‍යාපාරය කරන හැම දෙයකටම අයිතිකරුවන්ට වගකීමක් තිබුණා. හැබැයි සමාගම ඊට වඩා වෙනස්. සමාගම මොනවා හරි කරලා තියෙනවා නම් වරදක් කරලා තියෙනවා නම් වගකීමකට එළඹිලා තියෙනවා නම් ගිවිසුමකට එළඹිලා තියෙනවා නම් එතකොට සමාගම විතරක් ඒක තනියම දරා ගන්න නැත්නම් ඒකට බැඳිලා ඉන්න පුළුවන්. මොකද එයාට සමාගමට තියෙනවා නෛතික පුද්ගලභාවයක්. එහෙනම් ඒකට ඔය කොහෙවත් ඉන්න අයිතිකරුවන්ව අදාළ කරගන්න අවශ්‍ය නැහැ. සමාගම් වරදක් කරොත් කෙලින්ම සමාගමට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒක පනතේ ප්‍රකාශිතව සඳහන් කරලා තියෙන නිසා අපි කියනවා පනත මගිනුත් 2007 අංක 7 දරන සමාගම් පනත මගිනුත් නැත්නම් ව්‍යවස්ථාපිතව අපි කිව්වේ ව්‍යවස්ථාපිත නීතිය කියලානේ පනත් වලට. ව්‍යවස්ථාපිතවත් මේ කියන නෛතික පුද්ගලභාවය පිළි අරගෙන තියෙනවා කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා නඩු තීන්දුව 3ක්. ඊට කලින් අපි ටියුට් එකට ගිහිල්ලා මේ කතා කරපු ටික කියවලා සම්පූර්ණ කරගෙනමු. ඊළඟට මේ සොලමන් vs සොලමන්, මැකියුරා vs නදර්න් ඇෂුරන්ස් වලට මතක ඇති මේ නඩුව අපි රක්ෂණයේදීත් කතා කරා. ඊළඟට Trade Exchange Ceylon Limited vs Asia Hotels Corporation ඔය කියන නඩු තීන්දුව 3 ගැන අපි කතා කරමු. මේ නඩුවලදී මොකද වුනේ කියලා. මේවා වැදගත් නඩු තීන්දුව දරුවෝ විභාගෙදී ප්‍රශ්න කරලා තියෙනවා. අපි යමු එහෙනම් ටියුට් එකට. බලන්න පළවෙනි හිස්තැන රෝමංක 1 දාලා හිස්තැනක් තියෙනව නේද? ඒකට අපි ලියා ගමු මෙන්න මේ මාතෘකාව වෙන් වූ නෛතික පුද්ගලභාවය. වෙන් වූ නෛතික පුද්ගලභාවය. වෙන් වූ කොටස නැති වුණත් කමක් නැහැ. නෛතික පුද්ගලභාවය කියලා ලියන්න. නෛතික පුද්ගලභාවය කියවන්න සමාගමක් එහි අයිතිකරුවන්ගෙන් සේවකයන්ගෙන් හා අධ්‍යක්ෂකවරුන්ගෙන් වෙන් වූ වෙනම නෛතික ඒකකයකි. සමාගමකට තම නමින් නඩු පැවරීමටත් නඩු පවරනු ලැබීමටත් ඒ කියන්නේ සමාගමට විරුද්ධව නඩු පවරනවා කියන එක. ගිවිසුම් වලට එළඹීමටත් දේපල දැරීමටත්
රක්ෂණ ලබා ගැනීමටත් බදු ගෙවීමටත් මේ අනුව හැකියාවක් ඇත. පෝල්කෝය ප්‍රයිවට් ලිමිටඩ් vs වාස්. කියවන්න ස්වභාවික තැනැත්තන් සහ සමාගමක් අතරේ ඇති එකම වෙනස සමාගමක් වූ කලී ඇටකටු ඇටමිදුළු සහ මස්වලින් සමන්විත නොවූ නෛතික වස්තුවක් වීම පමණකි. යනුවෙන් තමයි මේ නඩුවේදී සමාගමක් හඳුන්වලා දීලා තියෙන්නේ. ඊළඟට කියවන්න පොදු නීතිය මගින් ගොඩනගන ලද වෙන් වූ නෛතික පුද්ගලභාවයේ සංකල්පය 2007 අංක 7 දරන සමාගම් පනත මගින් පිළිගෙන ඇත. එනම් යම් කොටස් හිමියෙකු වීමේ හේතුව නිසාම පමණක් සමාගමේ යම් ක්‍රියාවකට පැහැර හැරීමකට හෝ බැඳීමකට යටත් නොවිය යුතුය යන්නද දක්වා ඇත. එහෙනම් ඔන්න ඔය කියන ප්‍රතිපාදනය තියෙන හින්දා අපි කියනවා සමාගම් පනතත් මේ වෙන් වූ නෛතික පුද්ගලභාවය කියන එක හඳුනගෙන තියෙනවා කියලා. ඊළඟට අපි ඔය ගැන කතා කරපු නඩු තීන්දුව තුනක් කතා කරන්න යනවා. පළවෙනි නඩු තීන්දුව තමයි සොලමන් vs A සොලමන්. සොලමන් vs A සොලමන් නැත්නම් සොලමන් vs සොලමන් කිව්වත් කමක් නැහැ. එතකොට දරුවෝ මේ සොලමන් vs සොලමන් කියනවට පේනවනේ එකම නම තියෙන. ඒ කියන්නේ සොලමන් කියන්නේ පුද්ගලයෙක් versus A සොලමන් කම්පැනි ලිමිටඩ් කියලා කියන්නේ මේ සොලමන්ගේ නමින් ආරම්භ කරපු සමාගමක්. සොලමන් කියන්නේ සමාගමේ අයිතිකාරයා. හරිනම් සමාගම් පටන් ගත්තු කෙනා. එතකොට ඒ සොලමන් කම්පැනි ලිමිටඩ් කියලා කියන්නේ සමාගම. මේ නඩුවේ මේ කම්පැනි ලිමිටඩ් කියන කොට සයින් කළා සොලමන් vs සොලමන් කියලාත් සමහර අවස්ථාවලදී භාවිතා කරන හින්දා විභාගෙට එහෙම දීලා තිබ්බොත් බය වෙන්න එපා. ඒ කියන්නේ අපි මේ කතා කරන නඩු තීන්දුව ගැනම තමයි. අපි බලමු මේකෙදි මොකද උනේ කියලා. මේ සොලමන් කියන පුද්ගලයා තමන්ගේ බිරිඳව, පුතාව සහ දියණියව එකතු කරගෙන සමාජිකයෝ පුතාව සහ දියණියව කියවට දරුවෝ පුතාලා දෙන්නෙකුයි දියණිය දෙන්නෙකුයි ඔන්න විදිහට පුද්ගලයෝ 5-6 දෙනෙක් එකතු කරගෙන පවුලේ අයම තමයි හැමෝම පවුලේ අයව එකතු කරගෙන ව්‍යාපාරයක් පටන් ගත්තා. මේක සපත්තු ව්‍යාපාරයක්. කොහොම හරි මේ ව්‍යාපාරය ටික දවසක් කරගෙන යද්දි මෙයාට අවශ්‍ය වෙනවා මේක සමාගමක් බවට පරිවර්තනය කරන්න. ඉතින් මෙයා මේ ව්‍යාපාරය ඒ විදිහටම සමාගමක් බවට පරිවර්තනය කරනවා ඒ සොලමන් කම්පැනි ලිමිටඩ් කියලා. සොලමන් කම්පැනි ලිමිටඩ් කියලා. ඊළඟට මේ ව්‍යාපාරය ওই විදිහට සමාගම ওই විදිහට පවත්වගෙන යද්දී සමාගමේ ප්‍රධාන කොටස් හිමියා වෙන්නේ සොලමන්. ඊළඟට සමාගමට අවශ්‍ය වෙන ණය තියෙනවානේ දරුවෝ. මේ ණය ලබා ගැනීමේදී සමාගම විසින් ණය කර කියලා ණය එකතු කිරීමේ උපකරණ මාර්ගයක් නිකුත් කරනවා. එතකොට මේ ණය කර පුළුවන් බාහිර පුද්ගලයන්ට මිලදී අරගන්න. එතකොට ඒව කල්ලිකුත් වීමේදී අපහු ඒ ණය කර වලට ගෙවීම් සිද්ධ කරනවා ව්‍යාපාරය විසින්. ඉතින් කොහොම හරි මේ විදියට මේ සමාගමත් ණය කර නිකුත් කරනවා. ඒ ණය කර වලිනුත් පවුම් 10000ක් වටින ණය කර කවුද මිලදී ගන්නෙ? ඒව මිලදී ගන්නෙත් සොලමන්. තව පුද්ගලයෝ හිටියා ණය කර මිලදී ගත්තු. ඊට අමතරව ව්‍යාපාරයට තව බාහිර ණය තිබ්බා. භාණ්ඩ මිලදී ගත්තු ණය හිමියන්ට ගෙවීම් කරන්න තිබ්බා. ඊළඟට වෙන වෙන ආයතන වලින් ණය අරගෙන තිබ්බ. කොහොම හරි ওই විදිහට ව්‍යාපාරය පවත්වාගෙන ගියා. ටික කාලයක් යද්දි මොකද වෙන්නේ? මේ ව්‍යාපාරය මූල්‍ය අර්බුද වලට ලක් වුණා. දැන් ව්‍යාපාරය වහන්න වෙන තත්වයකට ආවා. සාමාන්‍යයෙන් අර මතකද අපි හවුල් ව්‍යාපාරයක් අවසන් කරද්දී නැත්නම් විසිරුවා හරිද්දී ණය ගෙවන්න ඕනේ කොහොමද කියලා කතා කරා. ඒ වගේම තමයි සමාගමක් අවසන් කරනවා නම් මුලින්ම ගෙවන්න ඕනේ බාහිර ණය. ඒ කියන්නේ බාහිර පාර්ශවයන්ට තියෙන ණය තමයි ගෙවන්න ඕනේ. දැන් ওই විදියට මේ සමාගමත් මේ සොලමන් කම්පැනි ලිමිටඩ් කියන එකත් අවසන් කරන්න හදන අවස්ථාවේදී ණය ගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වුණා. මොකද හරිනම් අර ණය හිමියෝ ඊළඟට ණය කරවලට වෙනත් බාහිර පාර්ශ්වයෙන් අරගෙන තියෙන දීර්ඝ කාලීන ණය වලට තමයි මුලින් ගෙවන්න ඕනේ. ඊට පස්සේ තවත්
එහෙම ගෙවලත් සමාගමේ දේපල ඉතුරු වෙලා තියෙනවා නම් විතරයි කොටස්කරුවන්ට ගෙවීම් සිද්ධ වෙන්නේ. හැබැයි මේකෙදි ඔයාලට මතකයිද අර අපි කිව්වා සොලමන් පවුම් 10000ක ණය කරගත්තා කියලා. එහෙනම් ණය කරවලට මුලින්ම ගෙවනවා නම් සොලමන්ගේ 10000ත් ගෙවන්න වෙනවනේ. මොකද එයාත් ගත්තේ ණය කර. ඔන්න ඔය විදිහට තමයි දැන් බාහිර ණය පියවීම සම්බන්ධයෙන් ප්‍රමුඛතා ලයිස්තුව හැදිලා තිබ්බේ. ඕකට මේ සමාගමේ හිටපු අනිත් ණය හිමියෝ තමන්ට සමාගමෙන් ණය ලැබෙන්න තිබ්බ ණය හිමියෝ මේකට විරුද්ධ වෙනවා. මොකද සොලමන් කියන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයා. එයා මුලින්ම සමාගමේ දේපල වලින් කොටසක් අරගෙන හිටියාම කොහොමද බාහිර ණය ගෙවන්නේ? ඒ හින්දා ඒගොල්ලෝ කියනවා සමාගම ඉවර කරනවා නම් සොලමන්ගේ ඔය පවුම් 10000 පස්සේ ගෙවලා ඉස්සෙල්ලම ණය හිමියන්ට බාහිර ණය හිමියන්ට ගෙවලා ඉන්න. මොකද සොලමන් කියන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයා කියලා. හැබැයි අපි දැන් මේ කතා කරපු මූලධර්මය මොකද්ද? නෛතික පුද්ගලභාවය. එහෙනම් සොලමන් කියන්නේ කෙනෙක් කවුද අපි කතා කරන සමාගම තව වෙනම නෛතික පුද්ගලයෙක්. ඒ නිසා අධිකරණය කියනවා එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙතනදී සොලමන්ගේ කොටස් වලට නෙමෙයි ගෙවීම කරන්නේ සොලමන් ගත්තු ණය කරවලට. එහෙනම් සොලමන් ණය අරගෙන තියෙනවා නම් ණය සොලමන්ගෙන් ව්‍යාපාරේ ණය අරගෙන තියෙනවා නම් ණය කරවලදි වෙන්නේ මේ වගේ දෙයක් නේ. එතකොට මුලින්ම සොලමන් ඇතුළු සියලුම ණයකර හිමියන්ට ගෙවලා තමයි ඉතුරු ගෙවීම් නිදහස් කරන්නේ. ඒ හින්දා සොලමන් කියන්නේ ව්‍යාපාරයේ කෙනෙක් නෙමෙයි. ව්‍යාපාරයට සොලමන්ගෙන් වෙන්වෙච්ච වෙනම නෛතික පුද්ගල භාවයක් තියෙන හින්දා ව්‍යාපාරයේ පුද්ගලෙක් විදියට මුලින්ම සොලමන් ඇතුළු අනෙකුත් බාහිර ණය හිමියන්ගේ ණය ගෙවන්න ඕනේ කියලා අධිකරණය තීරණය කරනවා. පැහැදිලිද? හරි. ඊළඟට අපි කතා කරනවා Mercura versus Northern Assurance Company කියන නඩු තීන්දුව. Mercura versus Northern Assurance Company. එතකොට මේ නඩුවේදී ඔයාලට මතකද අපි රක්ෂණය සම්බන්ධයෙන් කතා කරා රක්ෂණීය හිමිකම යටතේ. ඔව්. ඒ නඩුව අපි ඇත්තට මේ නඩුවේදී මොනවද උනේ කියලා අපි කිව්වේ දේපලක් පැවරීම සිද්ධ කරා සමාගමකට. ඔන්න ඔය වගේ කෙටි විස්තරයක් මෙතනදී අපි හඳුනාගත්තේ. දැන් අපි බලමු ඔය කියන දේපල කොහොමද පැවරීම සිද්ධුනේ, මොනවද ඔය දේපල කියලා. මේකෙදී මේ ඇත්තට මේ මැකියුරා කියන පුද්ගලයා දැව ව්‍යාපාරයක් තමයි කරගෙන ගියේ. එයා දැව ව්‍යාපාරය කරගෙන යද්දී එයාගේ තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට තමයි කරගෙන ගියේ. ඒ අතර එයා මේ දැව වලට රක්ෂණ ආවරණයකුත් අරගෙන තිබුණා. ඊට පස්සේ මේ මැකියුරා මොකද කරන්නේ? මේ තනි පුද්ගල ව්‍යාපාරය සමාගමක් බවට පරිවර්තනය කරනවා. එතකොට පරිවර්තනය කරයින් පස්සේ මේ සමාගමට මේ දැව ටිකත් එයා ළඟ තිබ්බ දැව ටිකත් එයා අලෙවි කරනවා. දැන් ඇත්තරම දැවවල අයිතිය තියෙන්නේ කාටද? සමාගමට. පුද්ගලයෙක් විදියට, නෛතික පුද්ගලයෙක් විදියට සමාගමට තමයි අයිතිය තියෙන්නේ. හැබැයි ඔය අතරේ මොකද වෙන්නේ? දැව ටික ගිනි ගන්නවා. ගිනිගෙන විනාශ වෙනවා. දැන් මේ දැව රක්ෂණය කරලාද තිබ්බේ? රක්ෂණය කරලා තිබ්බේ. හැබැයි කාගේ නමටද? මැකියුරාගේ නමට. එතකොට මැකියුරා කියන්නේ සමාගම නෙමෙයි. සමාගමෙන් වෙන් වෙච්ච වෙනම පුද්ගලයෙක්. හැබැයි සමාගම කියන්නේ වෙනම ඒකකයක්. ඒ හින්දා මැකියුරා ගිහිල්ලා Tamanට අයිතියක් නැති සමාගමට අයිති දැව වලට රක්ෂණ වන්දි ඉල්ලලා සිටියට සමාගම රක්ෂණ සමාගමයක ගෙවන එක ප්‍රතික්ෂේප කරනවා. මොකද මැකියුරා කියන්නේ කෙනෙක්, සමාගම කියන්නේ තව වෙනම ඒකකයක්. එතකොට සමාගමේ දේපල වලට මැකියුරාට වන්දි ගන්න බෑ කියලා අධිකරණය වගේම රක්ෂණ සමාගම මේ රක්ෂණය ගෙවීම, මේ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. මොකක් හින්දාද? රක්ෂණයේදී අපි ඉගෙන ගත්තා නෛතික හිමිකමක් නැති නිසා. හරි. එහෙනම් Mercura versus Northern Assurance Company කියන නඩුවේදී ඔන්නෝක තමයි සිද්ධ වුනේ. ඊළඟට අපි කතා කරනවා Trade Exchange Ceylon Limited versus Asia Hotel Corporation කියන නඩුව. මේක ලංකාවේ නඩුවක්.
ලංකාව ඇතුලේ මේ නෛතික පුද්ගලභාවය කියන සංකල්පය, ඒ කියන්නේ සමාගමකට නෛතික පුද්ගලභාවයක් තියෙනවා කියන එක පිළිගත්තු නඩුව තමයි මේ Trade Exchange Ceylon Limited versus Asia Hotels Corporation කියලා කියන්නේ. මේ නඩුවේදී මේ Asian Hotel Corporation කියන ආයතනයේ මේ ආයතනයේ තීරණයක් සම්බන්ධයෙන් රිට් ආඥාවක් ඉල්ලා සිටින එක තමයි සිද්ධ වෙන්නේ. රිට් ආඥා කියන්නේ මොනවටද? ඔයාලට මතකද අපි මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා කරා? මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අපි කතා කරද්දී කිව්වා මූලික අයිතිවාසිකමක් කියන්නේ රජයේ විධායක හෝ පරිපාලන ක්‍රියාවක් නිසා යම්කිසි පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකමක් කඩ වුණොත් එතනදී මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කරන්න පුළුවන්. හැබැයි ඔක රජයේ හෝ විධායක පරිපාලන ක්‍රියාවක් නිසා නොවි පෞද්ගලික ආයතනයක හෝ වෙනම පුද්ගලයෙක්ගෙන් හරි මූලික අයිතිවාසිකමක් කඩ වුණොත් එහෙම මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කරන්න පුළුවන්ද? බෑ. අපි කිව්වා එහෙමනම් අපිට ගොනු කරන්න පුළුවන් මානව අයිතිවාසිකම් යටතේ සහන ඉල්ලීමක් විතරයි, නැතුව මූලික අයිතිවාසිකම් නඩුවලට යන්න බෑ. ඒ වගේම තමයි දරුවෝ මේ කියන රිට් ආඥාත් රිට් ආඥාවක් ඉල්ලන්න පුළුවන් රජයෙන් කරපු ක්‍රියාවකට විරුද්ධව විතරයි. එහෙනම් රජයේ ක්‍රියාවකට විරුද්ධව ඉල්ලන්න පුළුවන් විදිය රිට් ආඥාවක් තමයි මේ නඩුවේදී මේ Asian Hotels Corporation කියන ආයතනයට විරුද්ධව මේ පැමිණිලි කරුවෝ ඉල්ලන්නේ. එතකොට මේ Asian Hotel Corporation කියන්නේ රජයේ ආයතනයක්ද? නෑ, මේක රජයේ ආයතනයක් නෙමෙයි. මේක සමාගමක් විදියට බිහි කරලා තිබුණු ආයතනයක්, ව්‍යාපාරයක්. එතකොට මේ පුද්ගලයා කොහොමද ඉල්ලන්නේ මේ විදිය රිට් ආඥාවක්? මෙයාලා මේක පදනම් කරගන්නේ මේ සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 95% තිබ්බේ රජය සතුව කියලා යාලා දැනගෙන හිටියා. එහෙනම් අයිතියෙන් 95%ක්ම රජේ නම් මේක රජයේ ආයතනයක් කියලා තමයි යාලා තර්ක කළේ. එහෙම කරලා තමයි යාලා රිට් ආඥාවක් ඉල්ලුවේ මේ ආයතනයට විරුද්ධව. හැබැයි අධිකරණයෙන් මොකද කිව්වේ? අධිකරණයෙන් කියනවා වැඩි කොටස් හිමිකාරීත්වයක් රජයට තිබ්බා කියලා මේ ආයතනය රජයේ ආයතනයක් කියලා සලකන්න බෑ. කොටස් හිමිකාරීත්වයේ තියෙන රජය මේ ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙච්ච වෙනම පාර්ශවයක්. ව්‍යාපාරය කියන්නේ වෙනම පාර්ශවයක්. එහෙනම් ව්‍යාපාරයට වෙනම නෛතික පුද්ගලභාවයක් තියෙන නිසා ව්‍යාපාරයට විරුද්ධව සමාගමකට විරුද්ධව පවරන ආකාරයේ නඩුවක් මිසක් රජයට විරුද්ධව පවරන ආකාරයේ රිට් ආඥාවක් ඉල්ලන නඩුවක් ගොනු කරන්න මේ පැමිණිලිකරුවන්ට බැහැ කියලා මේ නෛතික පුද්ගලභාවය නිසාම අයිතිකාරුවන් හා සමාගම කියන දෙක වෙන් කරලා පෙන්වලා අධිකරණය තීන්දුවක් දෙනවා. එහෙනම් ලංකාවෙත් අපි ඔය කතා කරන නෛතික පුද්ගලභාවය නැත්නම් වෙන් වූ නෛතික පුද්ගලභාවය කියන එක හඳුනගෙන තියෙනවා. පැහැදිලිද? හරි. ඔය කාරණාව ගැන අපි බලමු. ඔය නඩු තීන්දුව තුන ගැන මොනවද ටියුට් එකේ කියලා තියෙන්නේ කියලා. ඊළඟට අපි යනවා ඊළඟ කොටස කතා කරන්නේ. කියන්නේ මේ කියන නෛතික පුද්ගලභාවය තියෙනවා කියන කාරණය පොඩ්ඩක් අමතක කරලා සමහර අවස්ථාවලදී අධිකරණය ප්‍රශ්න දිහා බලනවා. එහෙම බලන්නේ කොයි වගේ අවස්ථාවලදීද කියලා බලන්න කලින් අපි කතා කරපු නඩු තීන්දුව තුන ගැන එක සැරයක් බලලෙමුකෝ. කරලා ගන්න ටියුට් එක. බලන්න Solomon versus A Solomon Company Limited. මේ නඩුව වලට පේනදරු මේකේ අකුරු වලින් Solomon කියලා නෙමෙයි නේද බලපු බැලමට කියවෙන්නේ. හැබැයි මේක ප්‍රොනවුන්ස් කරන විදිය ඒකයි. ඒ වුණාට ඔයාලා ඒ විදියට මතක තියාගන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මේ අකුරු ටික ඔයාලට නම කියපු ගමන් ලියා ගන්න පුළුවන් වෙන විදියකට පාඩම් කරගන්න. බලන්න වෙන් වූ නෛතික පුද්ගලභාවය නම් වූ සංකල්පය හඳුන්වා දුන් අධිකරණ පූර්ව නිදර්ශනය වේ. මෙම නඩුවේදී එක හදාගන්න ඕනි දරුවෝ සොලමන් කියලා. සොලමන් නැමැති පුද්ගලයා තම බිරිඳ දියණිය සහ පුතුන් සමාජිකයන්
කරමින් සමාගමක් සංස්ථාපනය කරන ලදී. තමන් පවත්වාගෙන ආ ව්‍යාපාරය සමාගමක් බවට පරිවර්තනයේදී සොලමන් සමාගමෙන් කොටස් 20000ක් සහ පවුම් 10000ක් වටිනා ණය කර ලබා ගන්නා ලදී. පසුව සමාගම මූල්‍ය අර්බුදයන්ට ලක්වීම නිසා සමාගම පවුම් 5000ක ණයක්ද ලබා ගන්නා ලදී. සමාගම කාලයකින් වැසී ගිය අතර ගෙවීම සඳහා ප්‍රමුඛත්වය ලැබිය යුත්තේ සොලමන් විසින් දරනු ලැබූ ණයකරද බාහිර ණයකරුවන්ගේ ණයද යන්න අධිකරණයේ ඉදිරියේ ප්‍රශ්නගත විය. එහිදී ණය හිමියන් විසින් තර්ක කරනු ලැබුවේ සොලමන් හා සොලමන් ඇන් කම්පනි එකම තැනැත්තෙකු බැවින් ණය ගෙවීම සඳහා පූර්වත්වයේ හිමි නොවිය යුතු බවයි. අහිදී අධිකරණය කියා සිටියේ සොලමන් යනු සමාගමෙන් වෙන් වූ නෛතික පුද්ගලයෙකු බවත් ණයකර දරන්නෙකු වශයෙන් ඔහුට ආරක්ෂිත ණය හිමියෙකුගේ තත්ත්වය අනෙකුත් ණය හිමියන් අභිබවා හිමි විය යුතු බවත් ඒ අනුව ඈවර කිරීමේදී ප්‍රමුඛත්වය හිමි විය යුතු බවත්ය. පැහැදිලි දෙහෙනම් අනිත් බාහිර ණය හිමියන්ට වගේම ණයකරුවන්ට වගේම සොලමන් ගත්තු ණයකරවලටත් ප්‍රමුඛත්වය හිමි වෙන්න ඕනි කියලා කියනවා. මොකද එයත් බාහිර පාර්ශවයක් විදියට සමාගමට ණය ලබා දුන්නු පුද්ගලයෙක් නිසා. ඊළඟට බලන්න Mercura versus Northern Assurance එක හදාගන්න assurance L අකුර වෙනුවට R අකුර දාගන්න assurance කියන කොටස. කියවන්න M විසින් දැව ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර ව්‍යාපාරයේ දැව සඳහා ඔහුගේ නමින් රක්ෂණ ආවරණයක් ලබා ගන්නා ලදී. පසුව මෙම ව්‍යාපාරය සමාගමක් බවට පරිවර්තනය කර මෙම දැවතොගය සමාගමට අලෙවි කරන ලදී. සමාගම දැව මිලදී ගැනීමෙන් පසු අවස්ථාවකදී ඇති වූ ගින්නක් නිසා දැව ගිනිගෙන විනාශ වූ අතර හානි පූර්ණය කර ගැනීම සඳහා රක්ෂණ බන්ධ ඉල්ලා සිටින ලද අවස්ථාවේදී රක්ෂණ සමාගම වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරන ලදී. එම අදහස ස්ථිර කරමින් අධිකරණය කියා සිටියේ දැවවල අයිතිය සමාගම සතු බවටත් එම දැව එම්ට තවදුරටත් අයත් නොවන බවත් එම නිසා එම්ගේ නමට පවතින රක්ෂණයක් යටතේ සමාගමේ දැව සම්බන්ධයෙන් වන්දි ගෙවිය නොහැකි බවත්ය. මොකද මේ මැකියුරා නැත්තම් එම් කියන පුද්ගලයා සහ සමාගම කියන්නේ වෙන් වෙච්ච ඒකක දෙකක් කියලා. සමාගම අයිතිකරුවන්ගෙන් නැත්නම් අධ්‍යක්ෂකවරුන්ගෙන් සේවකයන්ගෙන් වෙන් වෙච්ච වෙනම ඒකකයක්. ඒ සමාගමට නෛතික පුද්ගල භාවයක් තියෙනවා. සමාගමට වෙනම givisum වලට ලැබෙන්න පුළුවන්. ඊළඟට සමාගම කරන දේවල් වලට අධ්‍යක්ෂකවරුන්ටවත් කොටස්කරුවන්ටවත් නැත්නම් සේවකයන්ටවත් වගකීමක් නැහැ. ඔය විදියට කිව්වට සමහර අවස්ථා තියෙනවා දරුවෝ ඔය අපි කියපු කාරණා ටික පැත්තක දාලා අර හවුල් ව්‍යාපාරවලදී වගේ කතා කරා වගේම සමාගම කරන දේවල් වලට අපිට කොටස්කරුවන්ට එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරුන්ට වගකීම පවරන්න සිද්ධ වෙන අවස්ථා. එහෙම අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථා මොනවද කියලා තමයි අපි මේ බලන්න යන්නේ. අපි කියනවා මේ අවස්ථාවලදී සමාගමක සංස්ථාපිත කඩතුරාව ඉවත් කරලා බලන්න ඕනේ කියලා. මොකද්ද මේ කියන්නේ? සමාගමක සංස්ථාපිත කඩතුරාව. මේ කියන්නේ අර සමාගම අයිතිකරුවන්ගෙන් නැත්නම් කොටස්කරුවන්ගෙන් අධ්‍යක්ෂකවරුන්ගෙන් වෙන් වෙච්ච ඒකකයක් කියන සංකල්පය අපි මේකට කියනවා සංස්ථාපිත කඩතුරාව කියලා. එහෙනම් මේ කඩතුරාව නැත්නම් මේ කියන වේල් එක චුට්ටක් අයින් කරලා පොඩ්ඩක් මේක ලිෆ්ට් කරලා
බලන්න ඕනේ කියලා තමයි මේ කියන්නේ. නීතියේදී විනිශ්චයකාරවරුන්ට එහෙම බලන්න වෙන අවස්ථා තියෙනවා. බලන්න මේ පින්තූරෙන් පේන විදිහට මේ තියෙන්නේ කෝපරේට් වේල් එක. එහෙනම් මේ තියෙන්නේ සංස්ථාපිත කඩතුරාව. මේක ෂුට්ටක් ඈඩ් කරලා තමයි නීතියේදී බලන්න වෙන්නේ සමහර අවස්ථා ගැන. මොනවද මේ කියන සමහර අවස්ථා? සමහර අවස්ථාවලින් පළවෙනිම අවස්ථාව විදියට අපි කතා කරන්නේ මේ නෛතික පුද්ගලභාවය කියන එක. නැත්නම් මේ සමාගමකට තියෙන අයිතිකරුවන්ගෙන් වෙන්වෙච්ච නෛතික පුද්ගලභාවය නැත්නම් වෙනමම අනන්‍යතාවයක් තියෙනවා කියන මේ කාරණාව භාවිතා කරලා සමාගම කරන නැත්නම් සමාගමේ අධ්‍යක්ෂකවරු කොටස්කරුවෝ කරන වංචනික ක්‍රියා නවත්තන්න මේ විදියට සංස්ථාපිත කඩතුරාව ඉවත් කරලා සමහර ප්‍රශ්න දෙස බලන්න වෙනවා. මොනවද ඔය කියන අවස්ථා? අපි ඔය සම්බන්ධයෙන් නඩු තීන්දුව කතා කරනවා. පළවෙනි නඩුව තමයි Guilford Motor Company vs Horn. Guilford Motor Company vs Horn කියන නඩුව. මේකෙදි මේ Guilford Motor Company අපි මේකට GM company කියලා කියමුකෝ. එතකොට ලේසියි. මේ GM company එකේ සේවකයෝ සම්බන්ධයෙන් සේවා ගිවිසුමේම කියලා තිබ්බ දරුවෝ. අපි සේවා ගිවිසුම් ගැන ඔන්න කතා කරලා තියෙන්නේ. මොන පාඩමේද? කම්කරු නීතිය කියන පාඩමේදී. එහෙනම් ඔය කියන සේවා ගිවිසුම් වල තිබ්බ සේවකයන්ට සේවකයෝ කවදා හරි මේ සමාගමෙන් ඉවත් වෙලා යන දවසක එහෙම ගියයින් පස්සේ මේ සමාගමේ තිබ්බ සම්බන්ධතා නැත්නම් මේ සමාගමට හිටපු ගනුදෙනුකරුවොත් එක්ක වෙනම සම්බන්ධතා පවත්වන්න මේ සේවකයන්ට බැහැ කියලා. ඒ කියන්නේ අපි හිතමු සේවකයෙක් ඉඳලා එයා ඉවත් වෙලා ගියයින් පස්සේ මේ සමාගමත් එක්ක කටයුතු කරපු ගනුදෙනුකරුවෝ එක්ක එයාට වෙන ව්‍යාපාරයක් පවත්වගෙන යන්න බෑ. කියන්නේ සම්බන්ධතාව පහු භාවිතා කරන්න බෑ. ඕක තමයි සේවා ගිවිසුමේ තිබ්බ නියමය. ඉතින් මේ ව්‍යාපාරයේ මේ හෝන් කියන පුද්ගලයා නැත්නම් H කියන පුද්ගලයා සේවය කරමින් හිටියා මේ සමාගමෙන්. කොහොම හරි මේ හෝන් මේ සමාගමෙන් සේවයෙන් ඉවත් වෙලා ගිහිල්ලා එයා තනියම සමාගමක් පටන් ගන්නවා. සමාගමක් පටන් අරගෙන අර GM company එක නැත්නම් Guilford Motor Company එක තියෙන්නේ ඒකේ හිටපු ගනුදෙනුකරුවෝ ඒකදී අඳුනගත්තු එයා වැඩ කරන කාලයේ සමාගමේ එයා අඳුනගෙන තිබ්බ ගනුදෙනුකරුවෝ තමන්ගේ සමාගම වෙත ගෙන්න ගන්නවා ඒ සම්බන්ධතා භාවිතා කරමින්. කොහොම හරි ඔය ගැන මේ Guilford Motor Company එක දැනගන්නවා. එතකොට එයාලා දැනගන්නවා මේ හෝන් කරන ක්‍රියාව නිසා තමන්ගේ පරණ ගනුදෙනුකරුවන්ට තමන්ට නැතුව යනවා. එයාලා අර හෝන්ගේ අලුත් සමාගමත් එක්ක සම්බන්ධ වෙන්න යන්නේ කියලා. ඒ නිසා මෙයාලා මේ හෝන්ට නැත්නම් Hට විරුද්ධව නඩු පවරනවා මේ සමාගම විසින්. හෝන් මොකද කියන්නේ? හෝන් කියනවා හරි අපූරු විත්ති වාචකයක්. නැත්නම් එයා කියනවා හරි සාධාරණීකරණයක් මේ එයා කරපු වැඩේට. එයා කියනවා මම හෝන් මම පටන් ගත්තු ව්‍යාපාරය ඒක සමාගමක්. ඒ සමාගමයි මායි අතර සම්බන්ධයක් නෑ. අපි පුද්ගලයෝ දෙන්නෙක් සමාගමට වෙනම නෛතික පුද්ගල භාවයක් තියෙනවා. මම වෙනම පුද්ගලයෙක්. ඒ හින්දා සමාගම අර මං කලින් වැඩ කරපු සමාගමේ ගනුදෙනුකරුවොත් එක්ක සම්බන්ධතා පැවැත්වුවා කියලා මට ඒකට නඩු පවරන්න බෑ. මොකද මම සමාගම නෙමෙයි. මම සමාගමෙන් වෙනම වෙන් වෙච්ච පුද්ගලයෙක්. මොකද සමාගමට වෙනම නෛතික පැවැත්මක් තියෙනවනේ. එහෙනම් හෝන් කියනවා මං පටන් ගත්තු මේ අලුත් සමාගම අර තමන් වැඩ කරපු පරණ සමාගමේ හිටපු ගනුදෙනුකරුවොත් එක්ක සම්බන්ධතා පැවැත්වුවා කියලා මට විරුද්ධව නඩු දාන්න බෑ. මොකද මම සමාගම නෙමෙයි කියලා. හැබැයි අධිකරණය මෙතනදී කියනවා මේ පුද්ගලයා මොකද්ද මේ කරන්න යන්නේ? නෛතික පුද්ගලභාවය කියන සංකල්පය වැරදි කරන්න යොදා ගන්න හදන එක. ඒ වගේ අවස්ථාවලදී අධිකරණය නැත්නම් නීතිය එකට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී මේ සංස්ථාපිත කඩතුරාව ටිකක් ඈඩ් කරලා අපිට බලන්න වෙනවා කියලා අධිකරණය අන්තිම තීරණයකට එනවා හෝන්ව වරදකරු කරන්න. සමාගම
හෝන්ගේ සමාගම වෙනම ඒකකයක් වුණත් ඒ සමාගම කරපු කාර්යයට කවුද වැඩිකරු වෙන්නේ? හෝන්. ඕක තමයි සිද්ධ වුනේ. ඊළඟට තව නඩුවක් තියෙනවා ජෝන්ස් vs ලිප්මන් කියලා. ජෝන්ස් vs ලිප්මන්. මේකෙදි මේ ජෝන්ස් සහ ලිප්මන් මේ පුද්ගලයෝ දෙන්න ගිවිසුමකට ඇවිල්ලා හිටියා. මේ ගිවිසුමේ හැටියට එල්ගේ නැත්නම් මේ ලිප්මන්ගේ නිවස ජේට විකුණන්නේ යාලා ගිවිසුම් ගත වෙලායි තිබුණේ. ඒක ටිකක් ඉස්සරහ දිනයකදී මේ විදියට තමන්ගේ නිවස විකුණනවා කියලා ගිවිසුමකට ඇවිල්ලා තිබුණා. හැබැයි ලිප්මන්ට හිතෙනවා මේ නිවස ජෝන්ට විකුණන්න ඕනේ නෑ, ජෝන්ස්ට විකුණන්න ඕනේ නෑ කියලා එයාගේ අදහස වෙනස් කරගන්නවා. හැබැයි දැන් ගිවිසුමකට ඇවිල්ලා ඉවරයිනේ. දැන් මොකද කරන්නේ? ලිප්මන් හිතනවා මේ දේපල තමන්ගේ නමින් තියෙන, තමන්ට කොටස් තියෙන ව්‍යාපාරයකට පැවරුවොත් එතකොට මට මේකෙන් බේරෙන්න පුළුවන්. එහෙනම් ලිප්මන් මොකද කරන්නේ? එයාටම හිමිකාරීත්වය තියෙන, ඒ කියන්නේ වැඩිම කොටස් සංඛ්‍යාවක් එයාට තියෙන සමාගමක් තිබ්බා ලිප්මන්ට. ලිප්මන් කරන්නේ මොකක්ද? මේ සමාගමට එයාගේ අර නිවස පවරනවා. එහෙනම් දැන් නිවස කාගේ නමට තියෙන්නේ? සමාගමේ නමට තියෙන්නේ. දැන් ලිප්මන්ට පුළුවන්ද ඔය නිවස ජෝන්ස්ට පවරන්න? බෑ. විකුණන්න බෑ. මොකද ලිප්මන්ට අයිතියක් නැහැ. ඕකනේ සරලව අපි නෛතිකව ගත්තොත් වෙන්නේ. අයිතියක් නැති දෙයක් විකුණන්න බෑ. අපි කතා කරන්නේ සම්බන්ධයෙන්. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් ජෝන්ස් ගිහිල්ලා ලිප්මන්ට විරුද්ධව අධිකරණයේ නඩුවක් දානවා ඔන්න විස්තරේ කියලා. මම නිවස විකුණන්න ගිවිසුමකට එළඹිලා තිබ්බේ. අතර මෙහා සමාගමට දේපල පවර්ලා තියෙනවා. දැන් ගිවිසුම කඩ වෙලා. දැන් ජෝන්ස් මොකද කියන්නේ? ජෝන්ස් කියනවා සමාගමෙන් හරි Tamanට මේ නිවස ඉල්ලලා දෙන්න. අපි ගිවිසුමකට එළඹිලායි තිබ්බේ කියලා. එතකොට ලිප්මන් කියනවා මට ඒක කරන්න බෑ. මොකද සමාගම කියන්නේ වෙනම ඒකකයක්. මම වෙනම ඒකකයක්. මම වෙනම පුද්ගලයෙක්. ඒ හින්දා මට බෑ සමාගමේ දේපල ආපහු පවරන්න. මට විරුද්ධව නඩු දාලා වැඩකුත් නෑ. මොකද මං ගාව දැන් දේපලක් නෑ. ඔන්න ඔක තමයි ලිප්මන්ගේ තර්කය වෙන්නේ. හැබැයි අධිකරණය කියනවා මෙතනදිත් මේ සංස්ථාපිත බව නැත්තම් මේ කියන නෛතික පුද්ගල භාවය කියන සංකල්පය වැරදි ලෙස භාවිතා කරන එක තමයි ජෝන් ලිප්මන් කරලා තියෙන්නේ. ඒ හින්දා ජෝන්ට මේ නිවස පවරන්න අවශ්‍යයි කියලා සංස්ථාපිත භාවයේ කඩතුරාව ටිකක් ඈත් කරලා බලපු අධිකරණය තීන්දුවක් දෙනවා. අධිකරණය එහෙනම් කියන්නේ මොකද්ද? කොහොම හරි මේ නිවස ලිප්මන් විසින් නියත ඉටු කිරීමේ ආඥාවක් යටතේ ආපහු ජෝන්ට පැවරිය යුතුයි කියලා තමයි තීරණය ලබා දෙන්නේ. පැහැදිලිද? හරි. ඔය අපි කතා කරේ පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ සංස්ථාපිත භවයේ කඩතුරාව ඉවත් කරන්න පුළුවන් පළවෙනි අවස්ථාව. මොකද පළවෙනි අවස්ථාව? නෛතික පුද්ගලභාවය කියන දේ පාවිච්චි කරලා නීති විරෝධී නැත්නම් වංචනික කටයුතු කරනවා නම් ඒ අවස්ථාවේදී අධිකරණයට ඒ සංකල්පෙන් බාහිරව ගිහිල්ලා තීන්දුවක් දෙන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව වෙන්නේ බලන්න ජාතික හදිසි අවස්ථාවල. ඒ කියන්නේ ආරක්ෂාව ගැන රටක යුද්ධමය තත්ත්වයක් තියෙන අවස්ථාවලදී, රටේ භෞමික අඛණ්ඩතාවය ගැන ප්‍රශ්නයක් තියෙන අවස්ථාවලදී, අන්න ඒ වගේ අවස්ථාවලදී අධිකරණයට ඔය සංස්ථාපිත භවයේ කඩතුරාව චුට්ටක් අයින් කරලා බලලා ඔය නෛතික පුද්ගල භාවය වෙන් වූ නෛතික පැවැත්ම කියන සංකල්පයෙන් එහාට ගිහිලා තීන්දුව ලබා දෙන්න පුළුවන්. ඒ වගේ නඩු තීන්දුවක් අපි කතා කරනවා ඩිට්ලර් vs Continental Tires කියන නඩුවේදී. ඒකෙදි දරුවෝ එංගලන්තයේ සංස්ථාපිත වෙච්ච එංගලන්තයේ ඇති කරපු සමාගමක් තිබුණා. හැබැයි මේක පාලනය කරේ සතුරු රාජ්‍යක පුරවැසියන් කියලා සැලකලා මේ සමාගමට විරුද්ධව කටයුතු කරන්න එංගලන්තයේ රජයට හැකි වුණා. මොකද එහෙම වුණේ සාමාන්‍යයෙන් නම් කොටස්කරුවෝ කවුරුණත් අධ්‍යක්ෂකවරු කවුරුණත් කරන්න දෙයක් නැහැ. සමාගමක් රටක සංස්ථාපනය කරලා තියෙනවා නම් මේක ඒ රටේ ඉන්න නෛතික පුද්ගලෙක් විදිහට සලකන්න වෙනවා. හැබැයි මෙතනදී එකකින් වෙනස් වෙලා අධිකරණයට තීන්දුවක් දෙන්න උනා මේක සතුරු සමාගමක් කියලා. මොකද ඒක ජාතික හදිසි අවශ්‍යතාවයක් නිසා.
ඊළඟට තුන්වෙනි කාරණාව තමයි මේ සංස්ථාපිත භවයේ කඩතුරාව පාවිච්චි කරලා යම්කිසි සමාගමක ඉන්න අධ්‍යක්ෂකවරු කොටස්කරුවෝ බදු ගෙවනක පැහැර හැරලා තියෙනවා නම් එයාලට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නත් අධිකරණයකට පුළුවන්. හතරවෙනි අවස්ථාව තමයි වස්තු භංගත්වය පිළිබඳ අධ්‍යක්ෂකවරු තමන්ගේ යුතුයකම කඩ කරලා තියෙනවා නම් එතකොටත් ඔය සංස්ථාපිත භවයේ කඩතුරාව ටිකක් ඈඩ් කරලා ඒ මත තීරණයක් ලබා දෙන්න අධිකරණයට පුළුවන්. මොකද්ද මේ වස්තු භංගත්වය පිළිබඳ අධ්‍යක්ෂකවරුන්ගේ වගකීම කියන්නේ? මේ කියන්නේ දරුවෝ යම්කිසි සමාගමක් වස්තු භංගත්වයට පත් වෙන්න යනවා කියලා නැත්නම් ණය ගෙවා ගන්න බැරි තත්වයකට පත් වෙගෙන යනවා කියලා අධ්‍යක්ෂකවරුන්ට නිරීක්ෂණය කරගන්න පුළුවන් වුණා. ඒ වගේ අවස්ථාවකදී අධ්‍යක්ෂකවරු නැත්නම් මේ සමාගම පාලනය කරන අය කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ කියලා සමාගම් පනතේ කියලා තියෙනවා. ඒකෙදි සමාගම් පනත 219 වෙනි වගන්තිය කියනවා මේ විදිහට ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලා අධ්‍යක්ෂකවරු අවබෝධ කරගත්තොත් එයාලා පුළුවන් තරම් ඉක්මනට අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් ඇඳවන්න ඕනේ. ඊට පස්සේ ගැන තීරණයක් ගන්න ඕනේ වැඩි කැමැත්ත අනුව. හැබැයි එහෙම කරලා නැත්තම් මේ ණය ගෙවා ගන්න බැරි තත්වයකට පත් වෙලා ඉන්නවා කියලා පෙනි තව දුරටත් ඉදිරියට ව්‍යාපාර කටයුතු කරගෙන ගිහිල්ලා තවත් ණය වැඩි වෙලා තියෙනවා නම් සමාගමට ගෙවන්න තවත් ණය තියෙනවා නම් සහ ගෙවා ගන්න වත්කම් නැති වෙලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී අධ්‍යක්ෂකවරු Tamanගේ යුතුයකම කඩ කරා කියලා සලකලා සමාගම කරපු වරද සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන්ට වෙනම වගකීම පවරන්න අධිකරණයට පුළුවන්. අධ්‍යක්ෂකවරුන්ට කියන්න බෑ මේ සමාගම කරපු වැඩක් සමාගමේ තීරණ සම්බන්ධයෙන් අපිට පෞද්ගලිකව වග කියන්න බෑ. මොකද අධ්‍යක්ෂකවරුන් තමයි මේ නොසැලකිලිමත් බව තියාගෙන කටයුතු කරේ. හින්දා යාලට අනිවාර්යයෙන්ම මේ වගේ කටයුතු වලට වග කියන්න වෙනවා. ඊළඟ එක තමයි සමූහ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අධ්‍යක්ෂකවරුන් සතු යුතුයකම කඩ කිරීම. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන්න ඕනේ කාලයක් තියෙනවනේ. ඒ කාලය වෙද්දී හරියාකාරව මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරලා විගණනයන් සිද්ධ කළා මෙන්න මේ කියන කාරණාවන් කරේ නැත්නම් එතකොටත් නෛතික පුද්ගලභාවය කියන සංකල්පය පැත්තක තියලා අධ්‍යක්ෂකවරුන්ට වගකීම් පවරන්න නීතියට පුළුවන්. අන්තිම එක තමයි සමාගමක ලේඛන තියෙනවනේ දරුවෝ සමාගම් ගිවිසුම් වලට ලැබෙනවා වෙන ලේඛනත් සන් කරලා තියෙනවා. මේ වගේ ලේඛන අඩුපාඩු සහිතව සකස් කරලා තියෙනවා නම් එතකොට ඒ ලේඛන වලට අධ්‍යක්ෂකවරු අත්සන් කරලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක සමාගම සම්බන්ධයෙන් අඩුපාඩු තියෙන නිසා අධ්‍යක්ෂකවරුන්ට විතරක් වගකීම් පවරන්න පුළුවන්. එහෙම තමයි ඔන්න ඔය කාරණා ටික දක්වලා තියෙන්නේ. මොනවද මේ කාරණා? ඒ කියන්නේ සංස්ථාපිත කඩතුරාව ඉවත් කරන්න පුළුවන් අවස්ථා. පළවෙනි එක තමයි නෛතික පුද්ගලභාවය භාවිතා කරලා සමාගමක් නීති විරෝධී හා වංචනික ක්‍රියා කරලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී ඊළඟට ජාතික හදිසි අවස්ථාවලදී බදු ගෙවීම් පැහැර හැරීම් වලදී වස්තු භංගත්වය පිළිබඳ අධ්‍යක්ෂකවරුන් තමන්ගේ යුතුයකම කඩ කරපු අවස්ථාවකදී සමූහ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව යුතුයකම කඩ කරලා තියෙනවා නම් ඊළඟට සමාගම් වගකීමට ලක් වෙන ලේඛන අඩුපාඩු සහිතව සකස් කරලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී මේ සංස්ථාපිත භවයේ කඩතුරාව ඉවත් කරලා ඊට අදාළ වගකීම තියෙන කොටස් හිමියන්ට අධ්‍යක්ෂකවරුන්ට සේවකයන්ට වගකීම පවරන්න පුළුවන් සමාගමේ ක්‍රියාවන් සම්බන්ධයෙන්. හරි. එහෙනම් අපි ටියුට් එකට ගිහිල්ලා බලමු. බලන්න 12 වෙනි පිටුවේ අන්තිමට තියෙනවා තරු ලකුණක් එක්ක ඇතැම් අවස්ථාවලදී ව්‍යවස්ථා ප්‍රතිපාදන මගින් හා අධිකරණය විසින් වෙන් වූ නෛතික පුද්ගලභාවය නොසලකා සමාගමක ක්‍රියාවන් සම්බන්ධයෙන් එහි සමාජිකයන් වගකීමට ලක් කරනු දැකිය හැකිය. මෙය සමාගමක ලියන්න හිස්තන සම්පූර්ණ කරගමු.
සංස්ථාපිත කඩතුරාව ඉවත් කිරීම. ලියන්න. සංස්ථාපිත කඩතුරාව ඉවත් කිරීම. lifting of veil ලෙස හඳුනාගත හැක. ඊළඟට තියෙනවා මොනවාද මේ අවස්ථා කියලා. පළවෙනි එක බලන්න. නෛතික පුද්ගලභාවය භාවිතා කරමින් සමාගම් විසින් සිදු කරනු ලබන නීති විරෝධී සහ වංචනික ක්‍රියා නැවැත්වීමට අවශ්‍ය අවස්ථාවලදී. මොකද පළවෙනි අවස්ථාව? ගිල්ෆර්ඩ් මෝටර් කම්පැනි vs හෝන්. මෙම නඩුවේදී H නැමැත්තා ගිල්ෆර්ඩ් මෝටර් කම්පැනි නැත්නම් GMC නම් වූ ව්‍යාපාරයේ සේවකයෙක්ව කටයුතු කළ අතර එම ආයතනය හා සේවකයන් අතර පවතින සේවා ගිවිසුම් ප්‍රකාරව GMC ව්‍යාපාරයෙන් ඉවත් වන සේවකයන් GMC ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් සමග ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර නොගත යුතු බවට කොන්දේසියක් විය. H විසින් සේවයෙන් ඉවත්ව සමාගමක් සංස්ථාපනය කරමින් GMC ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් සමග ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර ගන්නා ලදී. මෙහිදී GMC අධිකරණයේ පිහිට පතමින් HK ක්‍රියාව නවත්වන ලෙසට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. ඒ සම්බන්ධයෙන් H ප්‍රකාශ කර සිටියේ සමාගම තමාගෙන් වෙන් වූ නෛතික ඒකකයක් වන බැවින් ගිවිසුම් කඩ කිරීම සම්බන්ධයෙන් තමා වරදකරු නොවන බවයි. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ මතය වූයේ H විසින් නෛතික පුද්ගලභාවයේ සංකල්පය වැරදි ලෙස යොදා ගන්නා බවයි. ඒ අනුව නව සමාගමට හා Hට එරෙහිව අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. ඊළඟට බලන්න ජෝන්ස් vs ලිප්මන්. මෙම නඩුවේදී එල් නැමැත්තා J සමග තම නිවස විකිණීමට ගිවිසුමකට එළඹුණි. එහෙත් පසු කලෙක නිවස විකිණීම සම්බන්ධයෙන් තම අදහස වෙනස් වූ බැවින් ගිවිසුම මගහැරීම සඳහා එල් විසින් නිවස හිමිකාරීත්වය තමාට අයත් සමාගමක් වෙත පවරන ලදී. අනතුරුව එම නිවස තවදුරටත් තමාට අයත් නොවන බව J වෙත දන්වා යවන ලදී. කෙසේ නමුත් මෙම සංස්ථාපිත භවයේ කඩතුරාව ඉවත් කළ අධිකරණය Jට නිවස විකුණන ලෙස එල් වෙත එක හදාගන්න දරුවෝ නියත ඉටු කිරීමේ ආඥාව. කියන නෙමෙයි නියත ස්පෙસિෆික් පර්ෆෝමන්ස් කියලා අපි කතා කරේ ගිවිසුම් වලදී මතකයි නේද? ගිවිසුම් වලට අදාළ ප්‍රතිකර්ම වලදී අන්නේ කියන නියත ඉටු කිරීමේ ආඥාවක් නිකුත් කරන ලදී. ජෝන්ස් vs ලිප්මන් නඩුවේදී සිද්ධ වුණේ ඕක. ඊළඟට දෙවැනි අවස්ථාව බලන්න. ජාතික හදිසි අවස්ථාවවලදී ඩෙල්ටා vs කන්ටිනෙන්ටල් ටයර්ස්. කියවන මෙම නඩුවේදී සමාගමක් එංගලන්තයේ සංස්ථාපනය වී තිබුණද එම සමාගම පාලනය කරනු ලබන්නේ සතුරු රාජ්‍යක පුරවැසියන් නම් එම සමාගමද සතුරු ව්‍යාපාරයක් ලෙස සැලකිය යුතු බව තීරණය කරන ලදී. ඊළඟ අවස්ථාව බදු ගෙවීම් පැහැර හැරීමේදී වස්තු භංගත්වය පිළිබඳ අධ්‍යක්ෂකවරුන් සතු යුතුකම කඩ කළ අවස්ථාවකදී සමූහ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව අධ්‍යක්ෂකවරුන් සතු යුතුකම කඩ කළ අවස්ථාවකදී සමාගම වගකීමට ලක් කෙරෙන ලේඛන අඩුපාඩු සහිතව සකස් කොට ඇති අවස්ථාවකදී එහෙනම් ඔන්න ඔය කියන අවස්ථාවන් වලදී අර සංස්ථාපිත භවයේ කඩතුරාව කියන එක එහෙමත් නැත්නම් අයිතිකරුවෝ කොටස්කරුවෝ ඊළඟට අධ්‍යක්ෂකවරු සේවකයෝ සමාගමෙන් වෙන්වෙච්ච වෙනම අය කියන සංකල්පය ඉවත් කරලා කටයුතු කරන්න නීතියට පුළුවන්. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අපි මේ කතා කරේ සමාගමක පළවෙනි ලක්ෂණය ගැන. සමාගමක තියෙන දෙවැනි ලක්ෂණය සම්බන්ධයෙන්. දෙවැනි ලක්ෂණය තමයි අවිච්ඡින්න පැවැත්ම. එහෙමත් නැත්නම් අඛණ්ඩ පැවැත්ම කියන්නේ. මේ කියන්නේ සමාගම
අඛණ්ඩව පවතිනවා කියන්නේ. අඛණ්ඩව පවතිනවා කියන්නේ කවදාවත් අවසාන වෙන්නේ නැහැ කියන කාරණේ නෙමෙයි. මේ අඛණ්ඩව පවතිනවා නැත්තම් නিত্য සන්තතික භාවය කියන එකෙන් අදහස් කරන්නේ දරුවෝ මේක සමාගමේ අයිතිකරුවෝ නැත්තම් අධ්‍යක්ෂකවරු ඒගොල්ලන්ගේ පැවැත්ම මත සමාගමක් රඳා පවතින්නේ නැහැ. සමාගම වෙනම පැවැත්මක් තියෙන නිසා අධ්‍යක්ෂකවරුන්ට කොටස්කරුවන්ට මොනවා වුණත් එයාලා මිය ගියත් වංකොලොත් වුණත් එහෙම නැත්නම් එයාලා පූර්ණ ආබාධිත තත්ත්වයටපත් වුණත් සිහි විකල බවටපත් වුණත් සමාගමට කිසිම බලපෑමක් නැහැ. සමාගම මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. මතකයිද අපි හවුල් ව්‍යාපාරවලදී වගේ කතා කරා හවුල්කරුවෙක් මිය ගියොත් වංකොලොත් වුණත් පූර්ණ ආබාධිත තත්ත්වයටපත් වුණොත් හවුල් ව්‍යාපාරය විසිරුවන්න සිද්ධ වෙනවා. හැබැයි මේ වගේ සමාගම්වලදී කොටස්කරුවෙකුට හැම දෙයක් වුණා කියලා සමාගම විසිරුවා හරින්නේ නැහැ. ඒකට තමයි අපි කියන්නේ සමාගමකට අවිච්ඡින්න පැවැත්මක් තියෙනවා. නැත්නම් කොටස් හිමියන්ගේ ජීවිත මගින් සමාගමට බලපෑමක් නැහැ කියලා. ඊළඟට අපි කතා කරන්නේ සීමිත වගකීම ගැන. සීමිත වගකීම. මොකක්ද සීමිත වගකීම කියන්නේ? මේ කියන්නේ සමාගමක බාහිර ණය සම්බන්ධයෙන් කොටස්කරුවෝ පෞද්ගලික ධනයෙන් තමන්ගේ පෞද්ගලික ධනයෙන් බැඳෙන්නේ නැහැ කියන එක. මොකද්ද? සමාගමක බාහිර ණය සම්බන්ධයෙන් කොටස්කරුවන්ට පෞද්ගලික වගකීමක් නැහැ. වගකීම තියෙන්නේ සමාගමට. සමාගමට ගෙවා ගන්න බැරි නම් කොටස්කරුවන්ටත් කරන්න දෙයක් නැහැ. යාළුවගේ ගෙදර තියෙන මුදල් අරගෙන ඇවිල්ලා බාහිර ණය හිමියන්ට ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි හවුල් ව්‍යාපාරයකදී එහෙම පුළුවන් නෑ. අපි කිව්වා මේ වගකීම යාළුවගේ පෞද්ගලික දේපල දක්වා පවා දිව යනවා. හවුල් ව්‍යාපාරයට ණය ගෙවා ගන්න බැරි වුණොත් හවුල්කරුවන්ගේ පෞද්ගලික දේපල විකුණලා හරි කමක් නැහැ. ණය ටික ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි සමාගමක ওই ප්‍රශ්න නැහැ. සමාගමක කොටස්කරුවන්ට වගකීම තියෙන්නේ තමන් යොදපු ප්‍රාග්ධනයට විතරයි. ඒ ප්‍රාග්ධනය නැති වෙන එක විතරයි හවුල්කරුවෙක්ට වෙන්න පුළුවන් සමාන කොටස්කරුවෙකුට වෙන්න පුළුවන් උපරිම අලාභය වෙන්නේ. එහෙම නැතුව තමන්ගේ පෞද්ගලික දේපල වලින් වගකීම් පියවන්න කොටස්කරුවන්ට බැඳීමක් නෑ. අපි ඒකට කියනවා සීමිත වගකීම කියලා. නැත්නම් සීමා සහිත වගකීම. අන්තිම ලක්ෂණය හතරවෙනි ලක්ෂණය වෙන්නේ කොටස් නිදහසේ පැවරිය හැකි බව. හවුල්කරුවෙකුට පුළුවන් ද තමන්ගේ හවුල් අයිතිය නිදහසේ පවරන්න? බෑ. මොකද අලුත් හවුල්කරුවෙක් එනවා නම් එහෙමත් නැත්නම් තමන්ගේ හවුල්කාරීත්වය වෙන කාට හරි විකුණලා ඒ හවුල්කරුව තමන් වෙනුවට හවුල් ව්‍යාපාරයට පත් කරන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ? අනිත් හැම හවුල්කරුවෙක්ගෙම කැමැත්ත ගන්න වෙනවා. මතකයිනේ අපි කතා කළා. හැබැයි කොටස් සම්බන්ධයෙන් සමාගමක ඔය ප්‍රශ්න නැහැ. තමන් තමන්ගේ කොටස් ටික වෙන කෙනෙකුට දෙනවා නම්, පවරනවා නම්, විකුණනවා නම් අනිත් කොටස්කරුවන්ටවත් සමාගමටවත් ඕක කීක ඉන්න කිසි අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ කොටස් ටික තමන්ට ඕන කෙනෙකුට විකුණලා දාන්න පුළුවන්. එහෙනම් කොටස් පවරන්න කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නැහැ. ඒකට අපි කියනවා කොටස් නිදහසේ පවරන්න පුළුවන් කියලා. ඒ වගේම මෙහෙම කොටස් පැවරීමක් කරා කියලා සමාගමට කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. සමාගමට කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ කොටස්කාරුවෙක් මාරු වුණා කියලා. මොකද ඒක වෙනම ප්‍රයත්නක් තියෙන ආයතනයක්. පැහැදිලිද? හරි. අපි එහෙනම් යමු ටියුට් එකට. කියවන්න දෙවනි රෝමාංකය තියෙනව නේද? දෙවනි හිස්තන. අපි ඒක සම්පූර්ණ කරගමු. අඛණ්ඩ පැවැත්ම නැත්නම් අවිච්ඡින්න පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම එහෙම නැත්නම් අවිච්ඡින්න පැවැත්ම මේ දෙකම ලියන්න. කියවන්න බලන්න.
සමාගමක පැවැත්ම සඳහා කොටස් හිමියන්ගේ ජීවිත මගින් බලපෑමක් ඇති කරනු නොලැබීමයි. සමාගමක කොටස් හිමියෙකුගේ මරණය, සිහිවිකලත්වය, වස්තුභංගත්වයට පත්වීම, පූර්ණ බෙලහීනතාවය ආදී කාරණා හෝ ඔහු විසින් තමාගේ කොටස් වෙනත් අයෙකුට පැවරීම හේතු කොටගෙන සමාගමේ පැවැත්මට බාධා ඇති නොවීමයි. ඒකට තමයි අපි අඛණ්ඩ පැවැත්ම නැත්නම් අවිච්ඡින්න පැවැත්ම කියලා කිව්වේ. ඊළඟ එක ලියන්න ඊළඟ කාරණාව නැත්නම් ඊළඟ ලක්ෂණය මොකක්ද? සීමිත වගකීම. සීමිත වගකීම ලියන්න සීමිත වගකීම. බලන්න සමාගමක පැවැත්ම කොටස් හිමියන්ගේ නෑ ඊළඟ එක නේද තුන්වෙනි එක සමාගමක බාහිර ණය සම්බන්ධයෙන් කොටස්කරුවන් පෞද්ගලික ධනයෙන් වගකීමට නොබැඳීමයි. ඒ අනුව සමාගමක් ඈවර කරනු ලැබූ අවස්ථාවකදී කොටස්කරුවෙකුට විය හැකි උපරිම පාඩුව වන්නේ ඔහු යෙදූ ප්‍රාග්ධනය ඔහුට අහිමිව යාමයි. මෙය සීමා සහිත සමාගමකට පමණක් අදාළ වේ. සමාගම් වර්ගීකරණය කරන්න නැති ඔයාලා මීට කලින් අධ්‍යයනයේදී එතකොට අපි කතා කරන්න නැති මතකද ඔයාලට සමාගම් සම්බන්ධයෙන් සීමිත සමාගම් සහ සීමා රහිත සමාගම් කියලා වර්ග දෙකක් තියෙනවානේ. ඒතර සීමා රහිත සමාගම් වලට මේ ලක්ෂණය නැහැ. මේවා අදාළ වෙන්නේ සීමා සහිත සමාගම් වලට. ඊළඟට හතරවෙනි ලක්ෂණය ලියා ගන්න. කොටස් නිදහසේ පැවරිය හැකිවීම. කොටස් නිදහසේ පැවරිය හැකිවීම. කියවන්න සමාගමක කොටස් හිමියෙකුට තම කොටස් වෙනත් පාර්ශවයකට පැවරීම සඳහා අනෙකුත් කොටස් හිමියන්ගේ අවසරය අවශ්‍ය නොවේ. එසේම එක් අයිතිකරුවෙක් සිදු කරනු ලබන කොටස් පැවරීමක් සමාගමේ පැවැත්මට කිසිදු ආකාරයක බලපෑමක් ඇති නොකරයි. හරි. එහෙනම් ඔය අපි ඉගෙන ගත්තේ සමාගමක ලක්ෂණ ටික මතකයිද අපි ඉගෙන ගත්තු දේවල්? අපි මුලින්ම කතා කරා සමාගමක් කියන්නේ මොකක්ද කියලා. ඊළඟට පනතේ සහ පොදු නීතිය කියන්නේ පොදු නීතිය කියලා කිව්ව අපි මෙතනදී නඩු තීන්දුව නීතියේදී සමාගම නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද? ඊළඟට සමාගමක තියෙන මූලික ලක්ෂණ 4ක් අපි ඉගෙන ගත්තා. ඒකෙන් වෙන් වූ නෛතික පුද්ගලභාවය කියන එක සම්බන්ධයෙන් ඒවා එක විස්තර කරලා තියෙන නඩු තීන්දුව අපි ඉගෙන ගත්තා. ඊළඟට මේ වෙන් වූ නෛතික පුද්ගලභාවය කියන සංකල්පය ඉවත් කරන අවස්ථා නැත්නම් සංස්ථාපිත කඩතුරාව ඉවත් කරලා බලන්න පුළුවන් අවස්ථා කීපයකුත් අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි කතා කළා සමාගමක තවත් ලක්ෂණ 3ක්. අවිච්ඡින්න පැවැත්ම, සීමිත වගකීම සහ කොටස් නිදහසේ පැවරිය හැකිවීම කියන කාරණා ටික. ඊළඟට අපි කතා කරන්න යන්නේ දරුවෝ සමාගමක් වර්ග කරන්නේ කොහොමද සහ මේ වගේ සමාගමක් ඇති කරද්දී මොනවද කරන්න ඕනේ දේවල් කියලා. ඊට පස්සේ අපි කතා කරමු පේපර්ස් වල මේ කොටස් වලින් මොනවද අහලා තියෙන්නේ කියලා. මුලින්ම සමාගම් වර්ගීකරණය ගැන කියද්දී මම ආපහු සමාගම් ඔයාලත් එක්ක වර්ග කරන්න යන්නේ නැහැ. ඔයාලා කීප වතාවක්ම සමාගම් වර්ගීකරණය ඉගෙනගෙන ඇති. සීමා සහිත සීමා රහිත කියලා, ඊළඟට පොදු පෞද්ගලික කියලා, ඊළඟට පොදු සමාගම් ලයිස්තුගත කළ ලයිස්තුගත නොකළ ඔය විදියට ඔයාලා සමාගම් ඕන තරම් අවස්ථාවලදී වර්ගීකරණය කරලා ඇති. ප්‍රධාන වශයෙන් මෙන්න මේ කියන සමාගම් වර්ග තුන, ඒ කියන්නේ සීමා සහිත, සීමා රහිත සහ පෙන් සීමිත සමාගම් කියන
සමාගම් වර්ග ටික අපිට හඳුන ගන්න පුළුවන්. දැන් අපිට කතා කරන්න තියෙන විශේෂ දේ තමයි ඔය කොයි විදිය සමාගමක් වුණත් කොහොමද මේ වගේ සමාගමක් බිහි කරන්නේ? කාටද මේක කරන්න පුළුවන්? මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කරන්න ඕනේ මොන ආයතන වෙතද මොන නිලධාරීන් වෙතද? ඔන්න ඔය කියන ටික තමයි අපි මේ කතා කරන්න යන්නේ. සමාගමක් බිහි කරන්න ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්. අපි කිව්වා තනි පුද්ගලයෙකුට නම් සමාගමක් ඇති කරගන්න, සංස්ථාපනය කරගන්න පුළුවන්. ඒකට සමාගමක් මුලින්ම ඉල්ලීම කරන්න ඕනේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත. කාටද? සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත. හැබැයි මෙහෙම ඉල්ලීමක් කරන්න කලින් සමාගමේ නම ලියාපදිංචි කරගෙන ඉන්න ඕනේ. ඒ සඳහා සමාගම් පනතේ තියෙන ආකෘතියක් තියෙන දරුව 16A කියලා මේ ආකෘතිය මගින් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට ඉල්ලීමක් කරලා යෝජිත නමට අනුමැතිය අරගෙන ඊළඟට තමයි සමාගම රෙජිස්ටර් කරන්න නැත්නම් සමාගම සංස්ථාපනය කරන්න ඉල්ලීම සිද්ධ කරන්න ඕනේ. මෙහෙම ඉල්ලීමක් ඉදිරිපත් කරද්දී කියන්නේ නම පිළිබඳ කටයුතු ටික ඉවර කරලා සමාගම ලියාපදිංචි කරන්න නැත්නම් සමාගම සංස්ථාපනය කරන්න කියලා ඉල්ලීමක් කරද්දී සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන්න ඕන ලේඛන ටිකක් තියෙනවා. කවුද මේවා ඉදිරිපත් කරන්නේ? සමාගමක් පිහිටුවන්න යන කෙනා. නැත්නම් අපි කියනවා සමාගමක ප්‍රාරම්භකයා. ආරම්භක කොටස්කරුවා. කරුවෙක් වෙන්න පුළුවන්, කොටස්කරුවෝ වෙන්නත් පුළුවන්. ප්‍රාරම්භකයෝ එක්කෙනෙක් වෙන්නත් පුළුවන්, කීප දෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට මොනවද මේ ඉදිරිපත් කරන්න ඕනේ දේවල්? පළවෙනි එක තමයි සමාගමේ නම දැනට පවතින ව්‍යාපාරයක නමක් එක්ක සමාන වෙන්නේ නැහැ කියලා මේ ආරම්භක කොටස් හිමියෝ නැත්නම් ප්‍රාරම්භක කොටස් හිමියෝ විසින් ප්‍රකාශයක් ලබා දෙන්න ඕනේ. කාටද? සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත. පළවෙනි ලේඛනය මොකක්ද එහෙනම්? සමාගමේ නම දැනට පවතින ව්‍යාපාරයක නැත්නම් දැනට පවතින නමක් එක්ක සමාන හෝ අනුරූප වෙන්නේ නැහැ කියලා ආරම්භක කොටස් හිමියෝ විසින් ප්‍රකාශයක් ලබා දෙන්න ඕනේ. දෙවැනි ලේඛනය, ඒක තමයි පළවෙනි ලේඛනය. දෙවැනි ලේඛනය වෙන්නේ සමාගමේ ආරම්භක කොටස් හිමියෝ අත්සන් කරපු සාංගමික ව්‍යවස්ථාවලිය. සාංගමික ව්‍යවස්ථාවලිය. අර සමාගමක හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමක් තිබ්බන්නේ වගේ සමාගමක සමාගමේ තියෙන අරමුණු මේ වගේ දේවල් ඊළඟට සමාගම හා කොටස් කරුව අතර තියෙන ගිවිසුමක් විදියට ක්‍රියාත්මක වෙන්නේ ඔය කියන සාංගමික ව්‍යවස්ථාවලිය. එහෙනම් ආරම්භක කොටස් කරුව අත්සන් කරපු සාංගමික ව්‍යවස්ථාවලියත් සමාගම් රෙජිස්ට්‍රාර්ට ලබා දෙන්න ඕනේ. දෙවෙනි ලේඛනය. තුන්වෙනි ලේඛනය වෙන්නේ සමාගමක් පටන් ගන්න අධ්‍යක්ෂකවරු ඒ අධ්‍යක්ෂක ධූරයේ කටයුතු කරන්න කැමතියි කියලා සහ ඒකට තමන් සුදුස්සෙක් කියලා ප්‍රකාශයක් ලබා දෙන්න ඕනේ. කවුද අධ්‍යක්ෂකවරු? තමන් මේ සමාගමේ අධ්‍යක්ෂක ධූරයේ කටයුතු කරන්න කැමතියි සහ තමන් ඒකට සුදුසුයි කියලා ප්‍රකාශයක් ලබා දෙන්න ඕනේ. තුන්වෙනි ලියවිල්ල ඔක. හතරවෙනි ලියවිල්ල වෙන්නේ සමාගමක ලේකම්. තමන් සමාගමේ ලේකම් විදියට කටයුතු කරන්න කැමතියි සහ තමන් ඒකට සුදුසුයි කියලා නැත්නම් නුසුදුස්සෙක් නෙමෙයි කියලා මොකද්ද කරන්න ඕනේ? ඔව්. ප්‍රකාශයක් ලබා දෙන්න ඕනේ අධ්‍යක්ෂකවරු වගේම. පැහැදිලිද? හරි. එහෙනම් ඔය කියන ලේඛන ටික සමාගමක ලියාපදිංචිය නැත්නම් සංස්ථාපනය සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට ලබා දෙන්න ඕනේ. ලේඛන මොනවද කියලා අහුවොත් අපි පාඩම් කරලා ඉන්න ඕනේ දරුවෝ ලියන්න. මොකද ඒක ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට මේ කියන ලේඛන මේ වෙද්දී සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ නැත්නම් අපි කියන එකට මංගත සේවය හරහා ඔන්ලයින් සර්විස් එකක් විදියට EROC කියන ක්‍රමයට විතරයි යවන්න පුළුවන්. එතකොට මේ નિયમિત ලේඛන નિયમિત ආකෘතියෙන් ගෙවන්න ඕනි ගාස්තු ටික ගෙවලා සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට ලබා දුන්නාම එයා මොකද කරන්නේ? එයා සමාගම සංස්ථාපනය කරන්න කටයුතු කරනවා. ඊළඟට එහෙම සංස්ථාපනය කරයින් පස්සේ සංස්ථාපන සහතිකය කියලා සහතිකයක් නිකුත් කරනවා. ඒක තමයි සමාගමක් තියෙනවා කියලා පෙන්වන්න අපිට තියෙන ලිඛිත සාක්ෂිය වෙන්නේ.
ඒකේ සඳහන් කරන දිනේ ඉඳන් ඔන්න සමාගමකට නෛතික පුද්ගලභාවය ලැබෙනවා. සමාගම එදා ඉඳන් නෛතික පුද්ගලයෙක් බවට නැත්නම් නීතිය ඉදිරියේ වෙනම පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ විදිහට සංස්ථාපනය කරපු සමාගමක් දින 30ක් ඇතුළත තමන්ගේ සමාගමේ නම, සමාගමට ලබා දීපු අංකය, ලියාපදිංචි කාර්යාලයේ ලිපින, ඒ වගේ දේවල් දක්වලා ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරන්න ඕනේ. අන්න එතකොට සමාගමක් සංස්ථාපනය නැත්නම් ආරම්භ කරනවා කියන කටයුත්ත අවසන් වෙනවා. ඔන්න එතන ඉඳන් සමාගම හරි විදියට සංස්ථාපනය කරපු සමාගමක්. එහෙනම් අපි ආපහු ගිහිල්ලා බලමු මොනවද අපි සමාගමක් සංස්ථාපනය සම්බන්ධයෙන් කතා කළේ කියලා. බලන්න. මුලින්ම අපි සමාගම් වර්ගීකරණය ගැන කොටස් තුනක් ඉගෙන ගත්ත. ඒක එච්චර වැදගත් නෑ දරුවෝ. ඊළඟට සමාගමක් සංස්ථාපනය කරද්දී අපි මොකද කිව්වේ? රෙජිස්ට්‍රාර්වරයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. එහෙනම් ඊට කලින් යෝජිත නම ගැන අනුමැතිය ලබාගෙන ඉන්න ඕනේ. එහෙනම් නම ගැන අනුමැතිය ලබාගෙන ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන් සංස්ථාපනය කරන්න කියලා සමාගම. ඒකත් එක්ක මොනවද ඉදිරිපත් කරන්න ඕනේ? ලේඛන, සමාගමේ නම දැනට පවතින සමාගමක පවතින නමට සමාන නොවන බවට ආරම්භක කොටස් හිමියෝ ප්‍රකාශයක් කරන්න ඕනේ. ඒක ලිඛිතව ඉදිරිපත් කරන්න ඕනේ. සමාගමක ආරම්භක කොටස් හිමියෝ සමාගමේ ආංගමික ව්‍යවස්ථාවලියට අත්සන් කරලා ඒක ඉදිරිපත් කරන්න ඕනේ. අධ්‍යක්ෂකවරු තමන් ඒ ධූරේ කටයුතු කරන්න කැමති සහ තමන් ඒකට නුසුදුසු නෑ කියලා ප්‍රකාශයක් දෙන්න ඕනේ. ලේකම් ඒ විදියටම තමන් ඒ ධූරේ කටයුතු කරන්න කැමති සහ තමන් ඒකට නුසුදුසු නැහැ කියලා ප්‍රකාශයක් දෙන්න ඕනේ. මේව වර්තමානයේ වෙද්දී ඔන්ලයින් ක්‍රමයට යවන්න පුළුවන් කියලා කිව්වා. ඊළඟට රෙජිස්ට්‍රාර්වරයා සමාගම් රෙජිස්ට්‍රාර් මේ ලේඛන ටික අරගෙන සමාගමක් සංස්ථාපනය කරලා සංස්ථාපන සහතික නිකුත් කරනවා. එදා ඉඳන් සමාගමට නෛතික පුද්ගලභාවය තියෙනවා. ඊට පස්සේ මේ සංස්ථාපන සහතිකයෙන් දින 30ක් යන්න කලින් නම, සමාගමේ අංකය, ලියාපදිංචි කාර්යාලය වගේ දේවල් එක්ක ප්‍රසිද්ධ නිවේදනයක් සමාගමක් විසින් නිකුත් කරන්න ඕනේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි යමු මේ සම්බන්ධයෙන් මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා බලන්න. පෙරලා ගන්න ඔයාලගේ ටියුට් එකේ ප්‍රශ්න තියෙන කොටස. 2020 ජූලි පේපර් එක බලන්න. ඒකේ සමාගම් සම්බන්ධයෙන් මුකුත් ප්‍රශ්නයක් අහලා තිබ්බද? ඒකේ ප්‍රශ්න අහලා තිබ්බේ නැහැ නේද දරුවා? අහලා තිබ්බේ හවුල් ව්‍යාපාර කොටසින් විතරයි. එහෙනම් අන්තිම පේපර් එකේ අහලා නැහැ. මේ අවුරුද්ද අහන්න පුළුවන්ද? ඔව් සමාගම් සම්බන්ධයෙන් බොහෝ විට ප්‍රශ්නයක් ලකුණු 5ක 4ක වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ හින්දා සමාගම් කොටස අත්තරලා යන්න එපා. හවුල් ව්‍යාපාරات එක්ක සමාගම් කොටසත් බලන්න සිද්ධ වෙනවා. ඊළඟට බලන්න අපේ පේපර්ස් වල මොනවද තිබ්බේ කියලා. දෙදස් 20 ජනවාරි සමාගම් ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවද? නැහැ. 2019 ජූලි අහලා තියෙනවා. හැබැයි ඒක අධ්‍යක්ෂකවරුන් ගැන අහලා තියෙන්නේ. අපි තාම අධ්‍යක්ෂකවරුන් ගැන ඉගෙන ගත්තේ නැහැ. ඒ හින්දා ඒ කොටසට අපිට තාම පිළිතුරු ලියන්න බෑ. ඊළඟට 2019 ජනවාරි වල බලන්න. ඒකෙත් අහලා තියෙන්නේ හවුල් ව්‍යාපාර. 2018 ජූලි පේපර් එක බලන්න. කියවන්න උත්තරයක් ලියන්න පුළුවන්ද කියලා තනියම කල්පනා කරලා බලන්න. හරියම ලේසි කොටසක් දරුවෝ. ලකුණු 5කුත් දීලා තියෙනවා. මොනවාද මේ අහලා තියෙන්නේ? සමාගමක් සම්බන්ධයෙන් තියෙන
නෛතික පුද්ගලභාවය ගැන අර වෙන් වූ නෛතික පුද්ගලභාවය ගැන එක එක ලක්ෂණයක් කියලා ඒක විස්තර කරන්න කියලා. එහෙනම් මොනවද ලියන්න ඕනේ? ඔන්න ඔය කාරණා ටික අපිට ලියන්න නම් ඕන තරම් කාරණා තියෙනවා. හැබැයි අපිට එච්චර වෙලා නැහැනේ. ඒ හින්දා වෙන් වූ නෛතික පුද්ගලභාවය කියන්නේ මොකක්ද? ඔයාලගේ ටියුට් එක පෙළොත් වලට බලා ගන්න පුළුවන්. අන්නේ කාරණා ටික ලියලා ඊළඟට මේක පිළිගත්තු නඩු තීන්දුව ඔය අපි කීපයක් කතා කරන්නේ. එකක් ලියලා විශේෂයෙන් මේ සෝලමන් නඩුව වගේ නම් වඩා හොඳයි. මැකියුරා ඒකත් ප්‍රශ්නයක් නෑ. මේකත් ලංකාවේ පිළිගත්තු නඩුවක් හින්දා ඒත් ප්‍රශ්නයක් නෑ. එක නඩු තීන්දුවක් ලියලා විස්තර කරලා හැබැයි සමහර අවස්ථාවලදී මේ සංස්ථාපිත කඩතුරාව ඉවත් කරන්න වෙනවා කියලාත් කියලා මේ අවස්ථා ටික නඩු තීන්දුව අවශ්‍ය නැහැ විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ ටික කෙටියෙන් ලිව්වනම් හොඳටම ප්‍රමාණවත්. ලකුණු 5ක් දීලා තියෙනවා දරුවෝ මේ ප්‍රශ්නෙට. ඔයාලගේ මාකින් ස්කීම් එක බැලුවොත් ඒකට තියෙන්නේ රූල් 5ක විතර පුංචි උත්තරයක්. නඩු තීන්දුව ලියලත් නැහැ මුකුත් නැහැ. හැබැයි ඔයාලා උත්තර ලියද්දි එහෙම ලියන්න එපා. මාකින් ස්කීම් එකේ කියලා ඔයාලට ඔය දෙන ගයිඩ් එක එහෙම තිබ්බට පේපර්ස් බලනකොට ගුරුවරුන්ට දෙන මාකින් ස්කීම් එකේ ලකුණු වෙන් වෙලා තියෙන්න පුළුවන් නඩු තීන්දුව වලට. ඒ හින්දා අනිවාර්යයෙන්ම නඩු තීන්දුවක් ලියන්න. පැහැදිලිද? හරි. ඊළඟට අපි කතා කරමු එහෙනම් තව පොඩි කොටසක් තියෙනවා ඔයාලගේ සමාගම් සම්බන්ධව. අපි ඒකත් කතා කරමු මේ වීඩියෝ එකේදීම. අපි ඒකෙදි කතා කරන්න යන්නේ සමාගමක නම ගැන. සමාගමක නම. සමාගමක නම කොයි විදියට වෙන්න ඕනේද? සමාගමේ නමට ඇතුළත් කරන්න බැරි වචන මොනවද? ඔන්න ඔය වගේ දේවල් ගැන. සමාගමක් තමන්ගේ සමාගමේ නම දරුවෝ අනිවාර්යයෙන්ම තමන්ගේ ව්‍යාපාරික ලේඛනවල දක්වන්න ඕනේ. ඒකෙදි මොනවද මේ ලේඛන කියලා කිව්වොත් නම සහ අංකය කියන දෙකම දක්වීම අත්‍යවශ්‍යයි. ව්‍යාපාරික ලිපිවල, සමාගමේ දැන්වීම්වල, නිල ප්‍රසිද්ධ කිරීම්වල, ඊළඟට සමාගම වෙනුවෙන් අත්සන් කරන විනිමය බිල්පත්, පොරොන්දු නෝට්ටු, පිටපත් කිරීම, චෙක්පත්, මුදල් ඇණවුම් මේ වගේ දේවල් වල ඊළඟට සමාගමක් සම්බන්ධයෙන් අත්සන් කරන හැම ලේඛනයකම ඉන්වොයිස් වල, රිසිට් පත්වල, ණයවර ලිපිවල ඊළඟට සමාගමේ සීල් එකක් තියෙනවා නම් අපි කියන්නේ මුද්‍රාවක් තියෙනවා නම් මේ මුද්‍රාවේ ඔය කියන හැම එකකම සමාගමේ නම හරියට සඳහන් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට මේ සමාගමක නම වෙනත් සමාගමක නමට සමාන වෙන්න හෝ අනුරූප වෙන්න බෑ. සහ සමාගමේ නම අර වෙනත් සමාගමක නැත්තම් වෙනත් බ්‍රෑන්ඩ් එකක නමක් විදියට පේන විදියට මිනිසුන්ව නොමග යවන සුළු නමක් වෙන්නත් බෑ. ඊළඟට සමාගමක නමෙන් සමාගමේ තත්වය නිරූපණය කරනවා නම් හොඳයි. සහයම නිරූපණය වෙන්න ඕනි කියලා කියනවා. ඒ කියන්නේ නම කිව්වහම අඩුම ගානේ සමාගම කරන්නේ කොයි වගේ ව්‍යාපාරයක්ද කියලාවත් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මේ වගේ සමාගමක නම හැදෙන විදිය අපිට කතා කරන්න පුළුවන්. සීමා සහිත සමාගම් වල ලයිස්තුගත නොකළ සමාගම් වලට අපිට නමට කලින් අපි හිතමු නම ABC කියලා. එහෙනම් නමට කලින් සීමා සහිත කියන වචනය සහ නමට පස්සේ නමට පස්සේ කිසිම දෙයක් නැහැ. සීමා සහිත කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? සීමා සහිත ABC සමාගම. අන්න ඒ විදිහට නම ලියන්න පුළුවන්. ඊට පස්සේ පෞද්ගලික සමාගම් වලට දරුවෝ නමට කලින් සීමා සහිත කියන කොටස සහ නමට පස්සේ සමාගම කියන කොටසට කලින් පෞද්ගලික කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සීමා සහිත ABC පෞද්ගලික සමාගම. ඊළඟට ලයිස්තුගත කරපු සමාගම් වලට නම් නමට කලින් සීමා සහිත කියන වචනය සහ සමාගම යන වචනයට කලින් පොදු කියන වචනය කියන සීමා සහිත ABC පොදු සමාගම. අන්න ඒ විදිහට තමයි නම හදාගන්නේ සමාගම් වල. ඊළඟට ඔය සමහර වචන තියෙනවා දරුවෝ සමාගමක නමට ඇතුළත් කරන්න බැරි. මොනවද මේ වචන? ජනාධිපතිවරයා, ජනාධිපති, නාගරික, සංස්ථාගත, සමූපකාර, සමිතිය, ඊට පස්සේ ජාතික රාජ්‍ය ශ්‍රී ලංකා, ඊළඟට වාණිජ්‍ය මණ්ඩලය ඔය වගේ කියන වචන සමාගමක නමකට ඇතුළත් කරන්න බෑ. මොකද ඒවා ඇතුළත් කරපු ගමන් වලට පේනවා ටිකක්
රාජ්‍ය ආයතන වගේ පේනවනේ දේ වගේ නමක් තියෙන. ඒ හින්දා අන්න ඒවා සමාගම් වලට ඇතුළත් කරන්න බැහැ කියලා කියනවා. ඊළඟට තරුව මේ වගේ සමාගමකට පිහිටවපු සමාගමට ලංකාව ඇතුලේ ලියාපදිංචි කාර්යාලයක් තියෙන්න ඕනේ. ඒ කාර්යාලය තියෙන්නේ කොහෙද කියන එක අදාළ නෑ. මොකද කොළඹ හෝ නගරයක තියෙන්න ඕනි කියලා කියන්නේ නැහැ. කොහේ හරි ලංකාව ඇතුලේ එක තැනක ලියාපදිංචි කාර්යාලයක් තියෙන්න ඕනේ. මේ කාර්යාලයේ ඒගොල්ලෝ තමන්ගේ ව්‍යවස්ථාපිත පොත්, රෙජිස්ටර් වගේ දේවල් පවත්වාගෙන යන්න ඕනේ. මොනවද මේ පවත්වාගෙන යන්න ඕනේ පොත් කියලා කතා කළොත් පළවෙනි එක තමයි මහා සභා රැස්වීම, අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම වගේ රැස්වීම් වල වාර්තා තියෙන්නේ. අපි අර ලියන්නේ රැස්වීම් වාර්තා අන්නේ වගේ වාර්තා තියෙන පොතක් තියෙනවා. ඊළඟට පැමිණීමේ නාම ලේඛන තියෙනවා. ඒවා අධ්‍යක්ෂක මණ්ඩලයට බලන්න පුළුවන් වෙන විදියට සකස් කරලා තියෙනවා. කොටස් හිමියන්ගේ අනුක්‍රමික අංක තියෙන්න ඕනේ. කොටස් රෙජිස්ටරයක්, ඒ කියන්නේ කාටද කොටස් හිමි වෙලා තියෙන්නේ කියලා කොටස් රෙජිස්ටර් එකක් සකස් කරලා තියෙන්න ඕනේ. ඊළඟට අධ්‍යක්ෂකවරුන්ගේ ලේකම්වරුන්ගේ රෙජිස්ටරයක් තියෙන්න ඕනේ. ගාස්තු පිළිබඳ රෙජිස්ටර්ස් තියෙන්න ඕනේ. ඊළඟට සම්බන්ධතා රෙජිස්ටර්. ඒ කියන්නේ එක පාර්ශවයන් එක්ක තියෙන සම්බන්ධතා. ඔය විදිහේ ලේඛන සමාගමක් පවත්වාගෙන යාම අනිවාර්ය කරලා තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් අපි යමු ටියුට් එකට. කියවන්න සමාගමක නම 6 ඉඳන් 12 වන වගන්තිය දක්වා නම පිළිබඳ විධිවිධාන තියෙනවා. කියවන්න සමාගමක නාමය වෙනත් සමාගමක නාමයට සමාන හෝ අනුරූප විය නොහැක. සමාගමේ නාමය නොමග යවන සුළු එකක් නොවිය යුතුය. සමාගමේ තත්වය සමාගමේ නම තුළ සම්පූර්ණ වශයෙන් හෝ කෙටි යුතුමක් වශයෙන් නිරූපණය විය යුතුය. බලන්න නිල ලයිස්තුගත සමාගමක් හැර සීමා සහිත සමාගමකට නමේ මුලට සීමා සහිත යන වචනය හෝ එහි කෙටි යෙදුම සීමා සහිත යන්න සීස කියලා යොදන්න පුළුවන්. ඊළඟට සෑම පෞද්ගලික සමාගමකම නමේ මුලට සීමා සහිත යන වචනය හෝ එහි කෙටි යෙදුම සීස යන්න සහ සමාගම යන වචනයට පෙර පෞද්ගලික යන වචනය හෝ කෙටි යෙදුම් වන පෞද් යන්න යෙදිය යුතුය. ඊළඟට නිල ලයිස්තුගත සමාගමක් වන සෑම සීමා සහිත සමාගමකම නමේ මුලට සීමා සහිත යන වචනය හෝ එහි කෙටි යෙදුම් වන සීස යන්න සහ සමාගම යන වචනයට පෙර පොදු යන වචනය යෙදිය යුතුය. ඊළඟට බලන්න ජාතියේ යහපත සැලකිල්ලටගෙන අමාත්‍යවරයා විසින් දෙනු ලබන අවසරයක් ඇතිව හැර බලන්න ජනාධිපතිවරයා හෝ ජනාධිපති නාගරික හෝ සංස්ථාගත සමූපකාරය හෝ සමිතිය ජාතික රාජ්‍ය හෝ ශ්‍රී ලංකා හෝ ඊට සමාන වචන සමාගමේ නාමය ලෙස භාවිතා කළ නොහැකිය. ඊළඟට තව කරුණක් තියෙනවා. විශේෂ බලපත්‍රයකින් තොරව කිසිදු සමාගමකට වාණිජ මණ්ඩලය යන වචනය සමාගමේ නමට භාවිතා කළ නොහැක. ඊළඟට බලන්න පහත ලේඛනවල හිස් තැනක් පැහැදිලිව සඳහන් කළ යුතුයි. අපි කිව්වේ මොනවද සඳහන් කරන්න ඕනේ? ලියාගන්න සමාගමේ නම සහ අංකය. සමාගමේ නම සහ අංකය. සමාගමේ නම සහ අංකය පැහැදිලිව සඳහන් කළ යුතුය. මොනවද මේ ලේඛන කියලා බලමු. සමාගමේ සියලු ව්‍යාපාරික ලිපි, සමාගමේ සියලු දැන්වීම් සහ වෙනත් නිල ප්‍රසිද්ධ කිරීම, සමාගම වෙනුවෙන් අත්සන් කරන ලබන සියලුම විනිමය බිල්පත්, පොරොන්දු නෝට්ටු පිටපත් කිරීම, චෙක්පත් සහ මුදල් ඇනවුම් හෝ භාණ්ඩ ඇනවුම් කියලා ලියාගන්න භාණ්ඩ ඇනවුම්, සමාගමේ සියලු ඉන්වොයිස්, රෙසිට්පත් හා ණයවර ලිපි, සමාගමේ නෛතික වගකීමක් ඇති කරනු ලබන සමාගම විසින් නිකුත් කරන හෝ අත්සන් කරන ලබන වෙනත් සියලු ලේඛන, සමාගමේ මුද්‍රාවක් ඇතනම් එම මුද්‍රාව. ඊළඟට තියෙනවා තවත් විශේෂ කොටස් දෙකක්. කියවන්න සෑම සමාගමකම
සමාගමකටම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කාර්යාලයක් තිබිය යුතුය. සමාගමකට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක ස්වකීය ලියාපදිංචි කාර්යාලය පවත්වාගෙන යාමට හැකියාවක් ඇත. පහත දැක්වෙන ව්‍යවස්ථාපිත පොත් සහ රෙජිස්ටර් නිසි පරිදි සමාගමක් විසින් පවත්වාගෙන යාම කළ යුතුය. මොනවද මේ පොත්? මහ සභා රැස්වීම් සහ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් කටයුතු වාර්තා කිරීම සඳහා වාර්තා පොත්, පැමිණීමේ නාමලේඛන පොත්, කොටස් හිමියන්ගේ අනුක්‍රමික අංක, කොටස් රෙජිස්ටරය, අධ්‍යක්ෂකවරුන් සහ ලේකම්වරුන්ගේ රෙජිස්ටරය, ගාස්තු පිළිබඳ රෙජිස්ටරය, සම්බන්ධතා රෙජිස්ටරය. එනම් ඔය කියන ලේඛන සමාගමක් විසින් පවත්වාගෙන යන්න ඕනේ ඔය කියන පොත්. පැහැදිලිද? හරි. එහෙනම් අපි අද කතා කරේ සමාගමක් කියන්නේ මොකක්ද? සමාගමක තියෙන ලක්ෂණ, ඊළඟට සමාගම් වර්ගීකරණය හා සමාගමක් ආරම්භ කරන හැටි, ඊළඟට සමාගමක නම සහ සමාගමක ප්‍රධාන කාර්යාලය හා පවත්වාගෙන යන්න ඕනේ පොත්පත්. ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපි කතා කරේ. ඊළඟ කොටසදී අපිට කතා කරන්න තියෙනවා සාංගමික ව්‍යවස්ථාවලිය ගැන, අධ්‍යක්ෂකවරු ගැන සහ සමාගම අවසන් කරන ආකාරය ගැන. මේ කොටස පාඩම් කරලා මේකෙන් තියෙන පේපර්ස් වලට උත්තර ලියන්න බලන්න. ඊළඟට අපිට පුළුවන් ඊළඟ කොටස් ටික කතා කරන්න.